දැයි අපි තවත් වෙන සුරාදාවකට ලොකු සංසේ මුල් කරගත්ත දෙවෙනි ධර්ම සාකච්ඡාවට මුල් වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. සෙනසුරාදා දවසක් අපිට පැය කහමාරක විතර කාලයක් වෙන් වෙලා තිනවා සතිපතා පවත්වන ධර්ම දේශනාවට. ඉතින් අපේ මුල් කාලයේ මුල් විනාඩි ස්වල්පේ පුරුදු පරිදි අපේ විවස්ථාව කියවන්න ගත කරනවා. අපි අප්‍රේල් 10 වෙනිදා යෝගාශ්‍රමී කතිකාවතී මුල් කොටසයි කියවලා තියෙනවා කියලා වාර්තාගත වෙලා තියෙන්නේ. ඒ අනුව අපේ සම්ප්‍රදාන කුල ආරම්භයේ පිණිස යෝගාශ්‍රමී කතිකාවතී දෙවෙනි කොටස අද අපි ඉදිරිපත් කරගන්නවා. ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ කියපාර කරපු ඒ සෝතාපට්ටි අංග වෙනුවට තියෙන ඊගාව අංකය දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරගන්නවා. ඒ අනුව අපි විවෘත ධර්ම සාකච්ඡාවකට පාරතකස් කරගන්නවා. ඉතින් අපි ඉල්ලා හිටන 13 කුටියේ යෝගාශ්‍රමී කතිකාවතී දෙවෙනි කොටස ඉදිරිපත් කිරීමෙන් අපි ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල ආරම්භය ලැබලා දෙන විදියට ගෞරවයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාලතරුණයන් හාද රහසින් ඔබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුං වත්හොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේකං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුණා සල්ලේකං අච්ච ජන්තේන අප්පමත්තේන භික්ඛුණා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝඩතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ්බෝ මලු අමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් නැගාල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මයේ පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය වෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භන්තේ වංන රාජානෝ මුත්තාමණි විභූසිතා යතා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණයමමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණ ආදිය නොකළ යුතුය. අත්ත කිලමත්හානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත්ත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. පැහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදිය ආචාර උපාධ්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදී තබ්බං යයි වදාළ බැවින් රන් රිදී මුලමුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය.
යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මයේ සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මයේ සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචර්යා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්යල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් පරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. අපි අතර සුමාන 3කට සැරයක් තමයි අපි කතිකාවතයි මේ දිනචරියාව ඉවර කරන්නේ. අඩමතකට වරක් කරනවා නම් හොඳයි කියලා තියෙනවා. කෙසේ නමුත් අපි මේ වගේ චාරිත්‍රාක් කරන එක නම් සතුටු වෙනවා. මොකද මේකේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට කාන්ට මේ පෙන දැම්මා වගේ ඒක අකුරක්වත් අයින් කරන්න දෙයක් නැහැ. ලොකු සංහංශ බොහොම ලස්සනට සකස් කරලා තියෙනවා. ඒකේ අන්තිමටම ආපු කාරණා 10 විතර ලොකු සංහංශගේ අවසාන වර්ෂයේදී වගේ ගල්දුවේදී පන්දිසාංශිත් එක්ක එකතු වෙලා කරපු එකතු කිරීමක් තියෙන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් දික් වෙලා තියෙනවා 51ට. කලින් ටික නෑ ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධානාචාර්ය වශයෙන් සකස් කරලා දාපුවා. ඒවා අපි ළඟ 100%ක්ම කරන නෙවෙයි. නමුත් අඩුවානේ අපි පිළිහිටිය යුතු රාමුව මේකයි කියලා අලුතෙන් එන අයට ඒක පැහැදිලි කරලා දෙනවා. ඒක නිසා ව්‍යවස්ථා කියවීම එතනින් સમાપ્ત වෙනවා. මේකෙදී මට මාසයක් විතර පමා වෙච්ච වැඩක් තියෙනවා. අපි ධම්මසුනිත්ත ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒකේ මරණ සාහිතික එනකන් කියලා තමයි මම මෙච්චර කල් හිටියේ. ඒකේ ගෙන්නන කට්ටියට උඩට එන්න දීලා නැහැ. ඒකට තරහ වෙලා උන් ගිහිල්ලා යන්න. ඉතින් මරණ සාහිතික අවශ්‍ය නැහැ. අපි දැනුම් දෙන්න ඕනේ මේ මාසික වාර්තාව ලියනකොට චන්ද්‍රරතන ස්වාමීන් පේන්නේ නැහැ. ධාතුනි කුටි පොඩ්ඩක් මතක් කරලා ඒක ඊගාසරේ අපි ගල්දුවට යන මාසික වාර්තාව ඒකෙදී ඒ දිනේ අහවල් දවසේ කියලා දාන්න මට හොයලා දෙන්න පුළුවන්. අපවත් වෙලා තියෙනවා මේ පුළුවන් වෙච්ච වෙලාවක අපි මරණ සාතිකේ එවන්නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. අපවත් වෙච්ච බව දැනුම් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් අපිට වෙන මතක් කරන්න දෙයක් නැහැ. මතක් කිරීමක් විතරයි කරන්නේ. අපි යනවා සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේට. ඒකටත් අපි 13 කුටියෙම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සභාවට ඊගාව දවසේ මාතෘකාව ඉදිරිපත් කළ දෙන විදිහට කරුණාවෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රය 300 චතුක්ක නිපාතයේ 384 පිටුව. අත්තිකෝ ආවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි
දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු. විවාද නොකළ යුතු. එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි සාමඤ්ඤ ඵලානි සෝතාපට්ටි ඵලං සකදාගාමි ඵලං අනාගාමි ඵලං අරහත් ඵලං. ශ්‍රාමණ ඵල වරහන් ඇතුලේ මහාන කමේ ඵල ශ්‍රාමණ කියලා තියෙන නිසා ශ්‍රමණ ඵල වරහන් ඇතුලේ මහාන කමේ ඵල සතරකි. ශ්‍රෝත ආපත්‍ති ඵලය සකෘදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත්ව ඵලය. මේක ඇත්තටම අර සාමාන්‍ය ඵල සූත්‍රයේ සංක්ෂිප්තාර්ථයේ විතර ගන්න පුළුවන්. ඉතින් අනුව මේ සාමාන්‍ය ඵල මෙලවදීම ලැබෙන එකම ආගම තමයි සරුවචනාංශයේ ආගම. අනිත් ඔක්කොගෙම සාමාන්‍ය ඵල කතා කරනවා. ඒ ඔක්කොම මරණය මත්තර දාලා තියෙනවා. ඒ නිසා ඒක සාක්ෂාත්කරණය කරන්න බෑ. ඒ ශ්‍රද්ධාව මෙලවදීම මේක ඇත්තදෝ නැත්තදෝ කියන්න බෑ. නිසා ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවය මරණකම තියාගෙන ඉන්න වෙනවා. මේක එහෙම නෑ. ඒ සාමාන්‍ය ඵල ලැබෙන්න අපිට ශාස්ත්‍රුන් වහන්සේ ඕනෙත් නෑ. අපිට ධර්මයේ ඕනෙත් නෑ. අපිට මොකක්වත් නෑ. Tamange බුද්ධියට ශීන්න වෙනවා. ඉතින් ඒක තමයි විප්ලවීය දේ. නමුත් ඒක තමයි ඇත්තෙම නැති දේ. ඒකට තියෙන නිදර්ශනයක් වශයෙන් කියන්නේ අපේ අම්මලා අප්පච්චිලා ඉන්න කාලේ කිව්වේ ඇති 2500 ඉවරයි. දැන් ආයේ ශාසනයක් නැහැ කියලා. බුද්ධ ජයන්තියෙන් පස්සේ දැන් කිව්වේ නැති 2500 කියලා. ඉතින් ඒක ඒ විදිහටම ප්‍රසිද්ධ කරපු විශේෂඥ නැත්තම් ලෝක ප්‍රසිද්ධ ගුරුවරු දෙන්නෙක් විතර මම දන්නවා දැන් ශාසන ඉවරයි කියලා. ඉතින් ඒක අපේ හිතවල පුළුවන් තරම් වැද්දුවා. ආයෙ දැන් කොට ගන්න බෑ. දැන් Nissan වනේ වුණත් ආයෙ කොට ගන්න බෑ. මේක ජරා දිරාවට යනවායි කියන එක ලිඛිතව තියෙනවා මයිලක ලියලා පෙන්නපුවා. දැන් ආයෙ කොට ගන්න බෑ. කොට ගන්නත් එපා. වැඩකුත් නැහැ. ඒ නිසා මේ චීන වැඩක් කරගෙන කොසටක් දෙල්ලට තම්බන කාලේ හිටපන් වෙන දේවල් කරන්න එපයි කියලා. ඉතින් මේක දෙන්න කොච්චර දෝ මහ ජනතාවක් උත්සාහ කරනවා. ඒ දේවවාදීන් උත්සාහ කරනවා. හින්දුවාදීන් උත්සාහ කරනවා. අපි හිමීට ඕකට තමයි යමින් ඉන්නේ. සාමාන්‍ය ඵල නැහැ. භාවනා කරුවට මේ ලත්ම ප්‍රතිඵල නැහැ. ඒක ලැබෙන ආත්මේ තමයි තියෙන්නේ කියලා ඒක කරන්න පුදුමාකාර ප්‍රයත්නයක් තියෙනවා. ඉතින් ඒකටම හිතුවක්කාර දෙසුන් දෙනෙක් ඉදිරියට වෙලා තියෙනවා නෑ මම දැන් රහත් වෙලා ඉන්නේ කියන්නේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ඔන්න ඔය විකාර කතා නිසා. අපි දන්නේ අර කියන විදිහේ ඇත්තටම සාසන ඉවරුණාද නැද්ද කියන දන්නෙත් නෑ. සාමාන්‍ය ඵල කියන්න අපිට එහෙම අයිතියකුත් නෑ. අපිට රහත් උනායි කියන්න අයිතියකුත් නෑ. ඒ විදිහ අපි නම් භාවනා කරනවා. ඉතින් හරියට කට්ටිය කියනවා භාවනා කරන්න ඕනේ රහත් වෙන්න. මගේ බණක් අහන්න. එතකොට රහත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ඵල ගන්න ඕන නම් මයිලකට එන්නේ කියලා. ඉතින් ඔක්කොම කෝලම් ටික පටන් ගත්තේ අපි මේ ලෝකේ ඉපදුනාට පස්සේ. ඉතින් ඒකෙදි අපි කොච්චරක් මේකට මම සාක්ෂි වෙනවද කියන එක. මං ඉස්සල්ලාම 78 79 විතර හන්දෑවේ 8 ඉඳලා 9 වෙනකන් මට මතක නැහැ 9 ඉඳලා 10 වෙනකන්ද කොයිද කියලා ඥාන ජීවකෝ කියලා පරණ හාමුදුරු කෙනෙක් චෙකස්ලෝකෙන් හාමුදුරු කෙනෙක් තාම දක්ෂයි මේ මූලධර්ම පිළිබඳව දේශනයක් තිබ්බේ ධ්‍යාන 4 පිළිබඳව මගේ කට උඩ ගියා යකෝ මේ කාලේ නිවන් ධ්‍යාන ලබන්න පුළුවන් නේ ඒ කියලා දුන්නේම පුළුවන් කියලා. ඉතින් මං හිතාගත්තා දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්නේ සයන්ස් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලේ විද්‍යාව ඉගෙන ගන්නේ මයිත් එක හිටපු කට්ටියත් ඔක්කොම ඉතින් ඊටාම ගෞරවයෙන් පෙන්නුවා මේ ප්‍රථම ධ්‍යාන කියන්නේ මෙන්න මේකයි. ඒ ශාන්චාරීට වචනයක්වත් වරද්දන කෙනෙක් නෙවෙයි. කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේට මේ පොතක් උඩ පොතක් තිබුණොත් හරියටම පොත උඩ පොත තියන්න පොඩ්ඩක්වත් ඇද වෙලා තිබ්බොත් ඒ ශාන්චාරීට නිින්ද යන්නෙත් නැහැ. කාමරෙන් එළියට යන්නත් බෑ. වැලි කැටයක්වත් දූවිලක්වත් කාමරේ තියෙන්න බෑ. ඔක්කොම හරියටම නමලා කරලා තියෙන්න ඕනේ හාමුදුර කෙනෙක්. ඉතින් කිව්වට පස්සේ දැන් මයිත් එක්ක එන්නේ දැන් බස් එකට එනවා ඒ නෝනා අපේ අම්මගේ වයස වගේ පුංචි අම්මගේ වයස වගේ අපි දෙන්න එනකොට අපි එක්කෙනෙක්ට බොහොම ආදරේ ඒ නෝනා බැඳලා හිටියේ මේ අග්නිදික කාසියාව හිටපු ලොකු මොලකාරයෙක්. ඒ පනසය වෙනකොට හොඳ වෙලාවට මැරලා. ඉතින් මං නිකමට කිව්වා දැන් බස් එක අර වගේ හෝල්ට් එකට මට යන්න ඕනේ මම මගින් හැරෙනවා මං කව බලනකොට යකෝ මේක කරන්න පුළුවන් නේ.
කියවනේ රෑ 8ට විතර ඇති ලයිට් කරනකොටදී මූණ දිහා බැලලා කිව්වා පුතා මම උඹට එකක් කියන්න කවදාවත් උත්සාහ කරන්න නම් එපා. ඔක කියනකොට සද්ධාාවක් ඇතිලා තියෙන බව වෙනවා කවදාවත් කරන්න එපා පිස්සු ඇදෙන ක්‍රමේ. අහගෙන හිටපන් දැන් මට දැන් මේක හිතාන තමයි නිදා ගන්න හිතාන හිටියේ මං ඉතින් මේ ධ්‍යාන ලබන්න පුළුවන්ලු. මම කරලත් නැහැ මම දන්නෙත් නැහැ මං අහලා. මේක දාපු වෙලාව ඉඳලා මට බඩ යන්න බේත් බි වගේ තෙන්නකොළ බි වගේ බඩ තැම්බෙන්න ගත්තා. පහුවෙන්ද උදේම ධම්මික හාමුදුරන් කියලා කිව්වා දැන් ඔබ වහන්සේ කියනවා මේක කරන්න කියලා. මේ අම්මන්ඩි ඔබ වහන්සේට වැඩි ඔබ වහන්සේට ගරු කරන කෙනෙක් එපයි කියනවා. මම මේ කොහෙද යන්නේ ඊලන්දාරි. මම මොකද කරන්නේ? ධම්මික හාමුදුරන් දැන් ආහත පොළොව ගැටලන්න වගේ කියලා කිව්වා මුළු ලංකාවම උතන තමයි බං ඉන්නේ. කවදාවත් කරන්න බෑ කියලා. එයා ලංකාවේ ධම්මික හාමුදුරුවෝ ඕස්ට්‍රේලියානු ජාතික. ඒක උඹට ඕනම කරපන්. අර නෝන පැහැදිලිව කිව්වා පිස්සු හැදෙනවා කියලා. කරන්න බෑපයි කියලා. තාමත් මං දන්නේ ඉන්නවද මයිටරන්ද කියලා. මං තාම ආදරය කරනවා. ඒක නවංකව අපි කතා කරලා තියෙනවා. බයයි. ඊට පස්සේ ඇවිල්ලි ඉවරලා සාකච්ඡා කරන වෙලාවේදී පංචස්කන්ධ කියන්නේ මේමයි හිත කියන්නේ මේකයි කියලා බොහොම ලස්සන උපමා දීලා විස්තර කතා කරනවා. මුළු ත්‍රිපිටකෙම දාන්නවා. හැබැයි කරන්න නම් එපා. කවදාවත් කරන්න එපා පිස්සු හැදෙනවා ඉවරයි බුද්ධ ශාසනය කියලා. ඒතර අපි මේ යෝගාශ්‍රම සංස්ථාව ඥානාරාම සංස්කෘතික දන්නේව නැති කාලේ. ඊට පස්සේ මං ගිහිල්ලා ඉස්ලාම් වතාවට මුනිඳ්‍රජීත් එක්ක වාඩි වුණා 79. වාඩි වුණාට පස්සේ මේ මගේ හිතට භාවනා කරගෙන ඉනකොට ඉතින් මං හිතන විදිහට ඉතින් ලොකු පිම්මක් පැන්නා. පැනපු ගමන් මට ධම්මික හඳුරන්න කතා කරන්න විදියකුත් නැහැ. ගොඩින්දද කාටද රත්නාකර මහත්තයා කතා කළා මට පොඩ්ඩක් මේ මාසේ හම්බෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ ගුරුවරයා භාවනා ගුරුවරයා ඉන්දියාවෙන් ආපු එකනේ. ඉතින් මිනිස්සු ඇදේ හාන්සලා හිටියේ මම තමයි හිටපු එකම ඉලන්දාරියා. ගිහිල්ලා හම්බ කරලා දුන්නා. දුන්නාට පස්සේ මං කව මෙන්න මෙහෙම භාවනා බුදු අම්මේ පැටලිලා තියෙන්නේ. ඔක වහාම නතර කරන්න. කරලිවල මං කියපු විදිහට කරන්න කිලිම පිම්බි මැකිලිම බලන්න. ওই මොකද්දට පිටකොට ගිහිල්ලායි කියලා. දැන් ආයෙසරයක් අප්සර බැරි පිස්සට වැඩිය මට ෂුවර් මට හරි ගිය දේ හරි කියලා. හැබැයි මෙයා කියනවා මේ ඉන්දියාවෙන් ගෙන්නපු එක හොඳ එක. කර්මස්ථානාචාර්ය ඌවනම් කරන්න යන්න එපා ආපහු ගන්නයි කියලා. ඊට පස්සේ මම ඉතින් සාමාන්‍ය රිට්‍රීට් එක කරලා දැන් ඕක උනේ 78 ඊට පස්සේ 88 ලොකු සංචාප්පුරා. හම්බ වෙලා ප්‍රේමදාස මහත්තයා දිනන හෝ ගහලා දැන්. රතිඤ්ඤා එනවා 4 වටේ. දැන් මට වදිනවා භාවනාව ප්‍රේමදාස මහත්තයාට උඩින් ගිහිල්ලා. ඒ කමඩන් සුද්ධ කිල්ලක් කරේ මේ තිබුණේ නැහැ ඒ කාලේ. පස්සේ මම ලොකු සාහි ළඟට ඇවිල්ලා මොකද මේ නම මේ වෙලාවේ කියලා මම කිව්වා භාවනාව වගේක් කරුවා. ඔය ඉතින් මොකද? අර මේකේ නිතිපතා භාවනාව කමඩන් සුද්ධ කිරීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කිව්වා මෙහෙම වෙයිද හොඳයිනේ. මං කුවාරියා කමාව කෑවනේ. ඒක පාරට මට කියුණා මොකද කලබල වෙන්නේ කියලා. මම කිව්වා ඕකම තමයි වුණේ 78. අර යක්ෂයා රටින් ආපු කමරස්ථානචාර්යවරු මේක වැරදි කියලා කිව්වනේ. නෑ නම ඉතින් කලබල වෙන්න දෙයක් නෑ නේ. ඉතින් ඒක නැති උනායි කිව්වට දැන් හම්බෙලා තියෙනවනේ. මම කිව්වා අවුරුදු 10ක් බලන්න සංසාරෙත් එක්ක බලනකොට අවුරුදු 10 පොඩි දෙයක් නේ. ඔකට කෑ ගහන්න එපා කිව්වා. ඒ කියන්නේ මේ ජීවිතේ භාවනා කරලා ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එකට මිනිස්සෙකුට මූණ දෙන්න වෙන தত্ত্বය. ඒක මම පිළිගන්නවා. අදත් පිළිගන්න එක සමතෙන් ගිය පැත්තක්. ඉතින් ඒක සම්පූර්ණ අකාමකා වැරද්දක් කියලා කතා කරා. ඒ මනුස්සයත් ඒ දොස් කියන්නේ මේ වැඩිකාරයක් නෙවෙයි මුනිඳජී කියලා කියන්නේ පණ්ඩිත ස්වාමීන්ගේ බණ්ඩ මහසී ස්වාමීන්ගේ හොඳම ගෝලෙක්. හැබැයි සමතේ දන්නේ නැහැ. සමතේ පැත්තට යනකොට බයයි. ලොකු ස්වාමීන් වහන්සේ ලෝකේ තියෙන එකම පොත සමත විදර්ශනා භාවනා මාර්ගය කියලා සමත විදර්ශනා දෙකම උගන්වන්නේ එකම ගුරුවරයෙක් ලෝකේ හිටියන ඥානරාම ස්වාමීන් විතරයි. අනිකට සමතිකෝ සමතේ විපස්සනා කිව්වොත් විපස්සනා. ඉතින් මම අපේ ජර්මන් යාළුවාට කියපුවාම පණ්ඩිතාරාමේදී මගේ ගුරුනාංශේ සමථ විදර්ශනා දෙකම දන්නවා ඌට පොළවේ ඉන්න බැරුව ගියා. මේ දෙකේ එකට කරනවා එක මධ්‍යස්ථානෙක. මොකද එක මධ්‍යස්ථානෙ එක ගුරුවරයා කරන්නේ. වෙන්න බෑ. ඒ තරම් නිකාය ભેද හදාගෙන ඒ තරම් ගුරුකුල වාද හදාගෙන එක එකනා රණ්ඩු කරනවා. ඉතින් වෙන්නේ මොකද්ද? අර ශ්‍රමණ ඵල වලින් ඈත් වෙනවා අපි. ඒ වුණත් මගේ මේ අවුරුදු 40 ඇතුළත මං විතර දැකලා නැහැ, හසුරු කරලා නැහැ. ඒ වගේ මට්ටම් වලටපත් උනායි කියලා හිතන්න පුළුවන් මිනිස්සු සහ මේ කියාපාන මිනිස්සු. තමයි ඇති ලැබලා තියලා කියාපානව දන්නෙත් නැහැ. ඉතින් ඒක දිහා බලනකොට මේ සාමාන්‍ය බල කියන එකත්
ප්‍රශ්නයක් හදාගෙන තියෙනවා ලෝකේ. ඒක ප්‍රශ්න නෙවෙයි ලෝකෙට තියෙන එකම උත්තරේ. මෙතන තමයි භාවනා යෝගාවතර හිර වෙලා තියෙන්නේ. මම යන පාර හරිද? වැරදිද? සමතද? විපස්සනාද? ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා කවදාවත් යෝගාවචරයට තමන් බුද්ධි විඳේ විශ්වාස නැහැ. ගුරුවරයා කියන දේ අහනවා, පොතේ කියන දේ අහනවා. ඒක liverල හුඟක් වෙලාවට වැරදි මත දෙනවා. ඉතින් ඒක නිසා අර හොඳ පාරතියෙදී මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි වගේ මාර්ගේ වශයෙන් ගන්න මාර්ගේ වශයෙන් ගන්න ඉතින් තට්ටමනෝ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. ඕකට කියන බණක් තියෙනවා. හේම් පිටකේදර නෙවෙයි. මේ කලුකොන්දේ ආවේ නෑ කලුකොන්දේ ආවෙත් නෙවෙයි. මේ ඒ ශාන්තික බණ මම රෙකෝඩ් කරන තියානිනවා. ඒකට මම ඇහුවේ 80 ගණන් වල බණ හිණටියනේ. හිණිට ධම්ම ලෝකහමතුරු. තාමත්ම බරපතලට කියනවා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. සාරේ අසාරයයි කියලා හිතා ගන්න අසාරේ සාරයයි කියලා හිතන කවදාකවත් සාමාන්‍ය ඵල විඳින්න බෑ මිත්‍යා සංකල්ප නිසා. අද බුද්ධහම ඉගෙන ගත්ත හැම කෙනාම පටලවාගෙන තියෙනවා. පොතේ තියෙන හරියක් තියෙන වගේ එක එකනායි ගුරුකුල මත. කියපේව කරපේව නැහැ. ඉතින් ඒකට මම කියන්නේ ගුරු රැසුරන් එපයි කියලා. මම කියන්නේ පොත් රැසුරන් එපයි කියලා. හැබැයි තමන් භාවනාව අදහන. තමන් යන පාරේ අදහන දිගට කරන්න. ඉතින් මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කතා වෙන්නේ අජාසත් රජුරෝ තාත්තා මරලා හැමදාම ඉන්නේ පුදුම වෙහෙසකින් රජකම ලැබෙනවා. ඉතින් හැම ශාස්ත්‍රවරයෙක්ම හම්බෙලා අහනවා මෙලෝ වශයෙන්ම මේ අසහනි නැති කරන ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. කියනකොට අජිත කේස කම්බල ඇවිල්ලා එකක් කියනවා. පකුද කච්චායන ඇවිල්ලා තව එකක් කියනවා. ඉතින් මේ ආම්දුරෝ මේ අජාසත් කියන මෙයකුන් කොස් ගැන අහනකොට මෙයකෝ දෙල් ගන්න කතා කරන්නේ. මට ඕන කරලා තියෙන්නේ මගේ තියෙන 10 නෙවා ගන්න. මේ වන්සෝ මේ ලෝකේ අන්තද අනන්තද මෙලොවෙන් පස්සේ ජීවිතයක් තියෙනවද නැද්ද බයිලා කතා කරගෙන ඉන්නවලු. අජුරු පැහැදිලිව කියනවා ඊට පස්සේ රාජසභාවට කියනවා මම මේ තියෙන අසහන නැති කරන්න මම සත්‍යාස්ත්‍රවරුම හම්බුණා. එක එක්කත් ප්‍රශ්නේ දන්නේ නැහැ. එක එක්කත් ප්‍රශ්න කතා කරන්නේත් නැහැ. ඒතර ජීවකේ ඉන්නවා රාජසභාවේ. ඊට පස්සේ කියනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ගිහිලා තියනවාද කියලා නෑ යන්නත් එපා වෙලා තියෙන කියලා. එපා වෙලා කියන්නේ මේ 6 දිනකින් අහනවා 6 දිනම පච කියන්නේ. රජුරවන්ට තේරෙනවා මේ දෙල් ගන්න අහනකොට කොස් ගන්න කතා කරන්නේ කියලා. ඊට පස්සේ ජීවක කතා කරලා කියනවා නෑ මට පැහැදිලි වෙනසක් ඇති කරන්න පුළුවන් යන් කියලා. ඉතින් ජීවිත පස්සේ ඇත්තටම ජීවකර ගොඩක් උදව් කරලා තියෙන නිසා ජීවකෙන් දේ අහලා ජීවකේ රජුරව අඬ ගන්න ඇඳෑ කරේ කැලේකට යනවා. ඉතින් රජුරවන්ගේ පාහනේ යන්න බෑ. හමුදාවට යන්න බෑ. දැන් හමුදාවයි නෑ ජීවකයි රජුරෝයි දැන් කියන පස්සේ එක්කන යන්නේ පොලිමේ. යනට එන්න කරවලේ සද්ද ඇහෙනවා. එන්න කරවලේ බය ඇති වෙනවා. එන්න කරවලේ පාලුකම ඇති වෙනවා. රජුරෝ කියන ජීවක රාජ්‍ය ජීවිතේට ඇඟිල්ල ගැහුවොත් මාරාන්තිකයි මරණෝ. බුදුර මට පේනවා මම දැන් උඹ කුමන්ත්‍රණයක් කළා මාව ගෙනියන්න හදන්නේ මේ පාළු තැන. ඒසරත් ඊයෝ කියන කෑ ගහන්න එපා. මේ නබෝ තැනක සරුවත් යනසේ වැඩ ඉන්නවා. කැලී මැද කෑ ගහන්න එපා කියලා. දැන් මේ රජුරවන්න වෙන්නේ බ්ලඩ් බොයිලින් බඩ දනවා. මාව දැන් කොටු කරලා ගහන්න. මොකද තාත්තට කරපු වැඩි දන්නවනේ. ඒතර ජීවක කියනවා කැලී මැදට යන්න කෑ ගහන්න එපා කෑ ගන්න. කැලී මැද කෑ ගහන්න එපා කියලා. ඊට පස්සේ කියනවා උතන පහනක් වත්තු කරලා ඇති ගහක් මුල අනිත්‍ය ගස් මුලත් හැමතැනම සංඝවන්සේ භාවනා කරනවා සද්ද කරන්න එපයි කියලා. දැන් රජුරෝ ඉන්නේ නිකන් අර මේ පෝරකේට නැගලා මේ මන්දක් දාලා ඔළුව වහලා ලෑල්ල අදිනකම් වගේ. බය වෙලා හොඳටම. එමීට යනවා සරුවචන දීලා කියනවා මෙන්න සරුවචනාංශේ අහන්න කියලා ප්‍රශ්න. ඕක තමයි අහන ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ මේ ජීවිතේම ශ්‍රමණේකට ලැබෙන ඵල මොනවාද? අපි මේ ලබනාත්ම දෙන්නම් කියලානේ දාන දෙන්නේ. දිල් ලකින්නෙත් ලබනාත්මයි තුබුදුන බදුහමර දකින්නනේ. මේ කුණුහරුපයක් එක්කනේ මේ යන්නේ. මේ ජීවිතේ දානයක් දෙනකොට මොකක්ද හම්බෙන්නේ? මේ ජීවිතේ සීලයක් රකින්නකොට මොකක්ද හම්බෙන්නේ? මේ ජීවිතේ සමාධියක් රකින්නකොට ඉතින් බුදුජානනාථේ කියන උත්තර ටික, වලින් කියන උත්තර ටික බුදු පඬිස්සංශ කියනවා. පුදුම ස්වභාවික උත්තර ටිකක් දෙන්නේ. මහරජා දැන් අපි දැන් තාටිකින් අපි බුදියා ගන්න යනවා. සිංහලෙන් කියනවා අපේ ඇඳේ දෙපැත්තෙම බහින්න පුළුවන් මේ පැත්තේ ගෑණියක් නැහැනේ අපේ ඇඳේ. බැඳපු මිනිහෙකුට ඇඳේ දෙපැත්තෙම බහින්න බෑනේ. එහා පැත්තේ මාළ කේල් කඳක් නේ.
අත ගෑවොත් ගෝරි කොටයිනේ. ඇඳිදි බෙත්තෙන් බයින්න පුළුවන්. රැහැට බබා ආඬලා කිරි හදපම් නිස්ප්‍රේ හදපම් කියන්න කවුරුත් නැහැ. බබාලා නැහැ. ඒ තොරතුරු ටික දෙනවා ඉතාමත්ම ස්වභාවික කරුණු. ඊට පස්සේ අහනවා ඔබතුමා ගාව ඉන්නවා කියන්නේ රාජාධිරාජනේ කවුරු හරි සෙබලෙක් ඉන්නවා රජුරවන්ට එනකොට වැඳගෙන බය බොයි කියන පස්වාන් දාසකට බුදුන් දේවයන්ාන්ත කියාගෙන ඉනවා. ඔබතුමා ළඟට ඇවිල්ලා අහනවා මේ දේවයන්ාන්ත මට දැන් රාජකාරී කෙළුව ඇති මට මේ පැවිදි වෙන්න යන්න ඕනේ. ඒකට කියනවා රජුරු දිනන අය ගෙවලා ආරෙම කියලා ඕනම් ඵලයන් කියලා සාධාරණ උත්තරයක් දෙනවා. පස්සේ මෙයාගා ගිහිල්ලා පැවිදි වුණාට පස්සේ දැන් රජුරු එනකොට මේ මිනිහා වන්දි කියලා හිතනවාද? ඉහිතුන් තොප්පි අයින් කරයි හිතනවාද? නෑ ස්වාමීන් වහන්සේ මං ඒ මනුස්සයට වන්දිනවා. මොකටද ඊයේ? දැන් උඹලන් හිටපු 16 දැන් පැවිදි වෙලා ඕනම සාමාන්‍ය ඵල කියන්නේ. ලක්ෂයක් දුන්නට වෙන කෙනෙක් වඳිනවද? බුද්ධ ශාසනය විතරයි කෙනෙකුට කෙනෙක් වඳින්නේ. අනිත් කිසිම ශාසනයක නැහැ. වැන්දොත් මරනවා. දෙයයන්ාංශේ ඉඳදී තව කෙනෙකුට වැන්දොත් දෙයයන්ාංශට කරපු නිග්‍රහයක්. මේ ශාසනය විතරයි පූජිත පූජ්‍ය පක්ෂයත් අනිත් ඔක්කොම පූජක පක්ෂේ. උන් දෙයයන්ට වඳින පක්ෂේ. අපේ පුරුද්දට අපි මේ උන්ගේ දෙයයන්ටත් වඳිනවා. අපිට ප්‍රශ්නයක් නැහැ නේ බුදුහාමුදුරු කියලා තියෙන කාට වැන්දත් කන්නේ ගුණවතෙකුට කිය. ඉතින් මේ සාමාන්‍ය ඵල ටික කියවන්නේ නැතුව අද ශ්‍රමණයා අපේ පැවිද්දා කවුදෝ ගහපු කොටුව කරන වැටිලා කවුදෝ කියපු නීති ටිකක් බලාගෙන අර මේ එලිචි පිටිවසෙන මේ හිවලෙක් වගේ දැන් තන බුරුල්ල වැටේ දැන් දර බුරුල්ල ටික අර පැද්දි පැද්දි තියෙනකොට හිතෙන්නේ වැටෙයි කියලා. ඌ එලවෙලව යනවා පිටිපස්සෙන් එලිචි පස්සේ. එලිචිත් යනවා වැටෙන්නේ. දැන් අද ඉන්න සංඝයා ඔක්කොම බලාගෙන ඉන්නනේ එලිචික තන බුරුල්ල කණ්ඩ පිටිපස්සෙන් යන හිලව් වගේ මේ වර්තමාන මොහොතේ සතිමත් මොහොතේ දැන් මේ ඉඳගෙන ඉන්න ලැබෙන සැපයක් අඳුනන්නෙම නැහැ දන්නෙම නැහැ ඒක අගේ කරන්නෙම නැහැ. ඒක ඇස්මඩ අපිට තියෙන එකක්. ඒක මේ වංගලා ගහප එකක් නෙවෙයි බුද්ධ ධර්මයේ විතරමයි යෝක තියෙන්නේ. ඉතින් සාමාන්‍ය බල ටික දන්නේ නැතුව මේ වෙලේ දුවලා දිනන්නේ නැති එකට දිස්ත්‍රික්ක මට්ටමේ දිනන්න බෑනේ. දිස්ත්‍රික්ක මට්ටමේ දිනවන්න නැති එකට ජාතික මට්ටමේ දිනන්න බෑනේ. ජාතික මට්ටමේ දිනාත එකට ඔලිම්පික් යන්න බෑනේ. උඹ වෙලේ දුවලා දිනපන්. පුළුවන් ටික කරපන්. දවසට මේ පැයට භාවනා කරපන්. පැය 10 භාවනා කරපන්. සාමාන්‍ය බල ඉඳගෙන ඉන්නකොටමත් කවදාකවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එක එක්කත් නැහැ නේකට සතුටු වෙන කෙනෙක්. මම මේ නිකන් ඉඳගෙන ඉන්නකොට සතෙක් මැරෙන්නේ නැහැ කියලා සතුටු වෙන කෙනෙක් දැකලා තියෙනවද බලන්න ඔච්චර පැවිදි ජීවිතේ. මම මේ නිකන් ඉන්නකොට මම හොරකමක් කරන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් කරන්නේ. බොරු කේලම් හිස්සචන පරිසන. ඕක සමාදන් වෙන කෙනෙක් මේ අවුරුදු 40 මම දැකලා නැහැ නේ. බලන්නකෝ භාවනාව කරගෙන හිටියා ධ්‍යානයක් ලැබුණ නැහැ නේ. කහා පාට දැක්කේ නැහැ නේ. අරක හම්බුන්නේ නැහැ නේ මේක හම්බුන්නේ නැහැ නේ කියලා අර එලිච්චගේ අර හෙල්ලෙන එක ඉල්ල ඉන්නවා. ඉඳගෙන හිටපන් ඉඳගෙන ඉන්නේ කොච්චර ලොකු දෙයක්ද මේ පොළවේ යහට මට ඇයිදපන් ගමනක් නැතුව මේකේ සාමාන්‍ය ඵල තේරෙන්නේ නැහැ නේ ඉතින් ඒක නිසා ඇවිද තමයි පැය විනාඩි 45ක ඇවිද්ද කම්මැලි දොන මම නැගිටලා ගියා කියන මිසක් වෙන වෙලාවක නම් කොයි වෙලාවෙද විනාඩි 45න් පවුනේ කරන්නේ සක්මන් කරනලා පවස් සිද්ධ වෙන්නේ නැහැ අර සතර සම්‍යක් ප්‍රධානයේ පළවෙනි එක නූපන්න කුසල් නොයිපද වෙන්න අපි ක්‍රමයක් හොයනවානේ මේ ටික සමාදන් වෙලා ඉන්න පැවිද්දෙක් මම දැකලා නැහැ තාම. භාවනා යෝගාවචර දැකලත් නැහැ. යෝගා දැන් වෙලා තියෙන ඇමරිකාව වගේ යන්න රිට්‍රීට් එකට යන්න ඩොලර් 550ක්වත් ගෙවන්න ඕන. දවසට මෙච්චරක් ගෙවනවා. ඉතින් ඌ බලනවා මෙච්චරක් ගෙවුවට පස්සේ මට මොනවද හම්බෙන්නේ කියලා. මොකවත් හම්බෙන්නේ නැහැ. අර උගන්නන එක විතරක් ආදායම් බදු ගෙවන හොඳට ජීවත් වෙනවා. භාවනා කරන එක පස්සපැත්තේ අද්දක පීගෙන ගෙදර යනවා. ඌ බලාගෙන යන්නේ මහා ලොකු දේවල්. සාමාන්‍ය ඵලවල තියෙන්නේ සෝවාන් සකදාගාමි වෙන්න ඉස්සල්ලා සෝවාන් වෙන්න ඉස්සල්ලා චුල්ලසෝතාපන්න කියලා එකක් තියෙනවා. ඊට පස්සේ විපස්සනා ඥාන 18 9ක් තියෙනවා බරපතල විපස්සනා ඥාන. ඒ හැම එකකදීම යෝගාවචරයට තේරෙනවා කඩළු පයින්නවා වගේ. ඒ තේරෙන්නේ අන්වේ ඥාන කියන කෙනාට විතරයි. නැත්තම් සුතමේ ඥාන කියන තියෙන කෙනාට විතරයි. අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒක ඉතින් ඥාන මට්ටම් තියෙනවනේ සීල සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන. ඉතින් අපි සාකච්ඡා කරලා ධර්ම දේශනා කරලා පෙන්වන්නේ සුතමේ ඥානෙ අත්‍යවශ්‍යයි. ඒක තියෙන එක්කනට චින්තාමේ ඥාන කියන එක නිකන් පෙන්වලා දෙන්න පුළුවන් හාව හඳ දැක්කා වගේ. ඊට පස්සේ භාවනා කරනකොට ඉඳපු ගමන් පේනවා මේක තමයි මේ කියන්නේ කියලා. ඒක මේ සෝවාන් වීම නෙවෙයි, ඒ පුංචි පුංචි දේවල්.
හැබැයි ඒක මේ හිතලා ගන්න එකයි භාවනා කරලා ගන්න එකයි ලොකු වෙනසක් තියෙනවා. උගන්වන ගුරුවරු අද කරලා තියෙන්නේ හිතලා ගත්ත දේවල් අනුට උගන්වන්න හදනවා. ඒත් කොට හරියන්නේ නැහැ. ඒතර ගුරුනාංශයට ඉස්සරහා ගෝලයා යනවා. මේ භාවනා කරනකොට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න දන්නවා, ඇවිදිනකොට ඇවිදින දන්නවා කියවනේ ඔයිට ඇහින් නාම රූප පරිච්ඡේද ඥානයක් නැහැ. ඒව දන්නේ නැති කෙනෙක් කවුරක්වත් ඇත්තෙත් නැහැ නේ. දැන් මේගොල්ලෝ මේ නාම රූප පරිච්ඡේද ඥානය දාගෙන ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් පිරිසිදු දකින්න දන්නේ නැහැ. වමෙන් දකුණ පිරිසිදු දකින්න දන්නේ නැහැ. ඉඳගෙන ඉන්නවයින් ඇවිදින එකේ පිරිසිදු දකින්න දන්නේ නැහැ. බත් කන එකයි නාන එකේ වෙනස දකින්න දන්නේ නැහැ. ඉතින් ඔයිට ඇහින් ගන්න බෑ. ඔයින් ඇහින් ආය වෙන නාම රූප පරිච්ඡේද ඥානයක් නැහැ. ඒ නිසා මේ දේවල් සංසන්දනාත්මකව වෙන්කොට දැකලා වෙන්කොට කියන්න පුළුවන් නම් සාහිතික කළ කීතයි සෝවන් වෙනවා කරන්න පුළුවන් කියලා. ඒක නෙවෙයිනේ බලන්නේ. දේසා මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෝවන් මාර්ග ඥානේ සකදාගාමි මාර්ග ඥානේ. ඒක නෙවෙයි. අපි මේ මාර්ගස්ත කියන පදේ අරගන්නකො පලස්ත නෙවෙයි. මාර්ගස්ත කිව්වනම් ඔය බුදු නවයක් වූ සංඝ ගුණ ඔක්කොම තියෙනවානේ මාර්ගස්තයට. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේට වැටෙනවා මාර්ගස්තය. මාර්ගස්තය කියන්නේ භාවනා කරන එක. ඌ මාර්ගේ ඉන්නේ. පලස්ත කියලා කියන්නේ ඒක ඵල සාක්ෂාත් කරන එක තමයි සෝවාන් කියලා කියන්නේ. සෝවාන්ගේ කැලි දෙකක් තියෙනවානේ මාර්ගස්ත පලස්ත. මේ මාර්ගස්ත එක කියලා හිතනවත් කමාරු බයයි. මං කොහොමද සෝවාන් මාර්ග වෙන්නේ? මම මාර්ග කරලා තියෙනවා මේ කරලා තියෙනවා කියලා Tamanට ශාප කරගන්න එකයි සැකෙයි. මේ සැකේටත් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා පඤ්ඤා මුකේන විචිකිච්ඡා වංචේති කියලා. අපි ප්‍රඥාව කියලා දැන්න තියෙන්නේ විචිකිච්ඡාවක්. අපි ඒක ප්‍රඥාවක් කියලා දැන් අද තියෙන ලෝකායත විෂයන් සියල්ලම විචිකිච්ඡාවක් ප්‍රඥාවක් කියලා හිතාගෙන ඉන්නවා. Taman සාක්ෂාත් කරගන්න දෙයට කවදාකවත් විචිකිච්ඡාවක් එන්නේ නැහැ. එන්නත් බෑ. ඒක ඉව කපාගෙන යන දෙයක්. ඒ නිසා Tamanගේ අත්දැකීම නෙවෙයි බලන්නේ අර පොතේ කොහොමද තියෙන්නේ මේ ගුරුවරයා කොහොමද කියලා තියෙන්නේ අර ශාස්ත්‍රූරයා කරලා තියෙන්නේ මේකද කියලා ඉව්වදියා කතා කරගෙන ඉන්න මනුස්සයර කවදාකවත් මේ අඩු ගන්න අහිංසකමත් වෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ හිතෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන මොහොතේ හිත ගන්න හරි ලේසි පොඩි දරුවට. හරි ලේසි කතෝලික ළමයට. හරි ලේසි මුස්ලිම් එකනේ දන්නේ නැහැ නේ. අර කියන්නේ වර්තමාන හිටියොත් එයා ඔය සෝවන් වද නැද්ද මොකුත් නැහැ වර්තමානයේ හිටියා. ඉවරයි. මොකද්ද දෙනුනේ? මම කියනවා. අපේ මිනිස්සු බයයි ඒක කියනකොට බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ. මේක මිත්‍යා දෘෂ්ටියට අහුවෙයිද දන්නේ නැහැ. පොතේ එහෙම තියෙනවද දන්නේ නැහැ. ගුරුවරයා කොහොම කියයින් දන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් හෙලි කරන්නේ නැහැ. ඒ නිසා ඒ සෝහන් වෙනකොට තියෙන්නේ තමන් පිළිබඳ තමන් විශ්වාසය විතරයි. ධම්මීය අවිච්ඡප්ප බුද්ධිය අවිච්ඡප්පසාද ධම්මීය අවිච්ඡප්පසාද සංඝය අවිච්ඡප්පසාද තමන්ගේ සීලය පිළිබඳ අවිච්ඡප්පසාදය. අද ඉන්න ආරණ්‍ය වාසී සංඝයයිගේ ගන්නම දෙයක් නැහැ. තමන්ගේ සීලය ගැන සැක කර ඉන්නේ. හැම වෙලාවෙම සැකයි. ඉතින් සීලයක් අපිට අදාළ වෙන්නේ පැවිදි වෙච්ච ඉඳලා නේනම් පැවිද්ද අපිට උත්තරයක් තියෙන්න eBay. හරි තමසන්ත කෙලින්ම කියනවා සීලේ තියෙන සැක කරන්න නෙවෙයි විසඳන්න. විනේ තියෙන්නේ සීලේ විසඳන්න මිසක් මේ සැක කරන්න නෙවෙයි. මන් දන්නේ ඒක මේ ආරණ්‍ය වාසී සංඝයා කියන්නේ කරප්පන් හැදිච්ච හොරි හැදිච්ච જાතියක් වගේ මට පේන්නේ. උන්ට තේරෙන්නේ මේ සීලය වාසීට හරව ගන්න හැටි. මේ විනය මේක සුද්ධ කරන්න ගන්න නෑ විනයෙන් අනුන්ට චෝදනා කරනවා තමන්ට චෝදනා කර කර ඉන්නවා. ඉතින් යාර කවදාකවත් සෝවන් වෙන්න බෑ. සෝවන් වෙන්නේ කොහොමද? තමන් ගැන විවේචනය කරගෙන ඉන්නේ. බුදියන්නෙත් ඒකේ නැගිටින්නෙත් ඒකේ. තියෙනවනම් දෙයක් හෙලි කරන්න. ඒක ධර්මයේ වශයෙන් මේ ධර්ම සාකච්ඡාවේදී හෙලි කරන්න. භාවනාවේදී හෝ වෙන එකත් විනය සාකච්ඡාවේදී හෙලි කරන්න. නැත්නම් කමටහන් සුද්ධ කරන හෙලි කරන්න. ඉතින් හෙලි කරන්නේ නැතුව රකින්න තරම් අපි තුප්පහිනේ. මිච්ඡර ශාසනයක් හම්බෙලා අපි ළඟ තියෙන දේ හෙලි කරගන්න බෑ. ඉතින් ඒතර මේ හෙලි කිරීම සුවිශේෂී පෞරුෂත්ව ලක්ෂණයක් මම ඒක දන්නවා. නායකත්වයට අවශ්‍ය කරන එච්චරමයි. ඕනම දෙයක් හෙලි කරන්න පුළුවන් සමහරව ඒකට හරීම බයයි. ඒකෙදි මම කියලා මම බැනුම් අහන බව දන්නවා. ඒකෙදි කාන්තාපක්ෂේ ටිකක් ඒකෙන් අවාසිදායකයි. කාන්තාපක්ෂේ හෙලි කරන්න ඊට වැඩි පමයි. ගමේ පන්තලේ හැමරුන්ට අරණ්‍ය පන්සලේ හැමරු අවාසිදායකයි. ඒගොල්ලෝ හෙලි කරන්නේ නැහැ. නමුත් ඒකට හේතුවත් ගුරුවරයා විශ්වාස නැතිකම. ගුරුවරයා විශ්වාස නම් පැත්තකට කරලා හරි කියනවා. බටහිර මානසික විද්‍යාවේදී හෙලි කිරීමට තමයි කවුන්සලින් කියලා කියන්නේ. ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියන්නේ. අපි කවුරු හරි එක්කට සල්ලි දීලා එයාට කියවනවා. ඔය කියවලා දාන්න. අනේ ලෙඩේ ගනිපයි.
ෆ්‍රී ඇසෝසියේෂන් කරන්න ගියාම කවුන්සලින් වලට ගියාම වෙන මොකක්වත් කරන්න. එයාට කතා කරන්න හදන්න එච්චරයි. නැත්තම් කවුන්සලින් කරනකොට ඒ ගොඩින් මහත්තයා ඒ දවස්වල හිටියේ කියන මිසක ඔව් කියන්නෙත් නෑ කියන්නෙත්. එයාට කියන්න දානවා. අහගෙන ඉන්න බවට කියනවා. ඔව් කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. එහෙම කියන්න බෑ මොකද එයා දෙකියවනවා. කමඨාන් සුද්ධ කරනත් එච්චරයි කරන්නේ. යාට හිතෙන් දෙකේ ගුරුවරයෙක් පුළුවන් කියලා දෙන්න. ඕක නෙමෙයි පුතා පාර මේකයි කියලා. ඉතින් පඬිස්සන්සි කියනවා කමඨාන් සුද්ධ කරන එක දත් ගලවන පොලිමේ ඉන්නා වගේ පුදුම බයක්ලු තියෙන්නේ කමඨාන් සුද්ධ කරන්න. මුද අර තියලා අල්ලපුවම දතට ග්‍රස් ගන්නකොට හිරි වැටිලා ඊට පස්සේ වතුර ටිකක් දාලා කටෝදපන් කියනවා ලේ එනවා. ඉතින් පොලිමේ ඉන්නකොටමත් උගේ දත ගැලවෙනවා. ඒකේ දත් ගලවන පොලිමේ ඉන්න කට්ටිය වගේලු කමඨාන් සුද්ධ කරන්නේ. අපි මේ කිරුවේ පොදු කමඨාන් සුද්ධ කිරීම පටගත්තම බෝණ දෙයක් කියපන් කනුත් කියන දෙයක් අහපන්. දැන් ඒක පුරුදු වෙලා දැන් ඔක්කොමලා තමන්ගේ කාරණාව හෙලි කරනවා. විවිධ රටවල් වලින් කරනවා, විවිධ ආගම් වලින් කරනවා, විවිධ භාෂාවල් වලින් කරනවා. අපි විවිධ වෙලාවල් වල කරනවා. ඉතින් ඒකෙදි ඔක්කොම මට ස්තුති කරනවා. මේ කමඨාන් සුද්ධ කිරීමේදී මගේ තියෙන දක්ෂකම කියලා හොය අගේ කරනවට ඒ එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ දේවල් අහලා මට කොච්චර ලාභයක් වෙනවද කියලා. මගේ කමඨාන කොච්චර සුද්ධ වෙනවද කියලා මං උන්ට වඳින්න නැති එක වෙනම කතාවක්. උන් සේරම මට වඳිනවා. හැබැයි මේව අහන්න මං පින් කළා තියෙන හැටි. කිසිම කෙනෙක් දැන් මට වසංගන්නේ නැහැ නේ. ගෙදර ගෑණි මිනිහ ඇඳේ ඉන්නකොට කරන දේත් මට කියනවා. මෙන්න මේකට මනාපමනා පහලෙනවා. දරුවන් වදනකොට ඉස්කෝලේ යනකොට ඒ ඔක්කොම කතා කරලා පස්සේ ඉවරයි ප්‍රශ්නේ. ඒක කියන්න බැරි දෙයක් මේ ලෝකේ නෑ. හැබැයි නරක තැන් වල කියන්න එපා. ඒකට උසාවි රැස් වුණාට පස්සේ කියන්නේ ඒක වෙලාවක උසාවි රැස් වීමක් තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඉතින් ඒකෙදි හෙලි කරන්න බැරි නම් ඔය කියන සාමාන්‍ය පළ ලබන්න බෑ. ඉතින් ඒක නිසා අපි ළඟ විශ්වාසයක් ඇති වුණා නම් විසමක්කානන් තපෝසුකෝ කියලා. එච්චරමයි සෝවාන් කියන්නේ. නින් එහාට දෙයක් නැහැ. අපි දන්නවා මෙයා කවදාවත් මාව නරකට යොදු කරන්නේ. ඒ නිසා පුළුවන් වෙච්ච වෙලාවක මේක කියන්න ඕන. ධර්ම සාකච්ඡාදී විනය සාකච්ඡාවේදී එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කරනකොට කියාගන්න බැරි තාක්කල් කර්මේ. කියාගන්න බැරි තාක්කල් sannivedana හැදෙන්නේ නැහැ. කියාගන්න බැරි තාක්කල් තමන් වෛර කරනවා. වර්තමාන මොහොතේ වෛර කරනවා. ඉතින් මම දන්නේ මගේ පොඩි කාලේ ඉඳලා ඔක තිබිලා තියෙනවා. මම විතර අපරාධ කරපු කෙනෙක් ඇත්තට මේ ලෝකේ නෑ. මම ඇත්තටම හිරේ වදින්න වැටෙන මිනිහෙක්. මම මේ වෙලාවේ කාටද කියලා තියෙනවා. ඒ අහගෙන ඉන්න එක නෑ පැකිලිලා මිදිකිලා කියනවා මට මේවා කියන්න බෑ මටත් නිින්දයක් නෑ කියලා. මං හිතුවේ නෑ බොයිතරම ජඩේ කියලා. මං කිව්වා මට අද ඉඳලා නිින්ද යනවා දැන්. මං කියනවානේ. උන් කියන බලපන් උඹ කරපු වැඩේ මේ යාළු කරන මං කතා කරන කියලා ගහක් මොනට හේතු කරලා කියනවා පොඩ්ඩක් අහගෙන හිටපන් වෙලක් වුණා. මේක අහුවෙන්නේ නෑ කාටවත්. හැබැයි පුතා කරපු වැඩ නම් අන්තිම පාහරයි. අර මනුස්සයාට විහිළුන්නේ නෑ. කද්දාකවත් මට තියාගෙන බෑ. ඒ නිසා මම කාමරේ යුනිවර්සිටි ගිනනකොට කාමරයක 3 දෙනෙක් ඉන්නවා. මට නිලයක් තිබුණා සබ් වෝඩන් කියලා. ඉතින් මම කාමරේ හිට දෙන්නයි දැම්මේ. මට පුළුවන් දෙන්නේ දාන්න. මයි ළඟට ආවේ කුපාඩි මේක කාමරේට આવකවත් 3 වෙනි එකෙක් ගන්න එපා. ගත්තොත් උට අහවල් දෙය මං කරනවා කියලා මට තර්ජනය කරනවා. ඌ තමයි මදාවියන්. වැච්ච එකෙම හිටපු එක. මම ඌත් එක්ක තිකලා වැඩි කරනවා. කරන්නේම කඩප්පුලි වැඩ. හැබැයි ප්‍රශ්නයක් එනකොට මම හෙලි කරනවා. ආරුට තද්ද වෙනවා කියන තෝ අර්ධ රහත්නේ. කරන හදියක් උපාඩිකම් කරලා කචු යාලා ගිහිල්ලා එක එක ගාවිලා තෝත් එක්ක හොරකමක්වත් කරන්න දෙන්නේ නැහැ කියනවා ඊට පස්සේ. කරලා බෑ මොකද ඌත් එක්ක මම කරන දේ මයි කොටස මම හෙලි කරනවා. ජාරුට පෙන්නන්න බෑ. මගේ පොත්වල ඔක්කොගෙම ඌට හිතෙන නම් වලින් කුණු අරපෙන් බැලලා ලියලා තියෙනවා මගේ ඔය ලස්සනයි අකුරු ලස්සනයි මට බැලලා ලියලා තියෙනවා තෝත් එක ඇතුළු කරන්න බෑ කොයි වෙලාවෙ හෙලි කරයිද දන්නේ නැහැ. ඒ දවස්වල මම මේ සිල් සමාදන් වෙලා භාවනා කරන කතාවක් නෙවෙයි මේ ෆස්ට් ඉයර් එකේ 75 තෝ අර්ධ රහත්නේ කරණ තියෙන කොටපුලි ගන්න තේරම කට්ටිය එකතු කරන ඒගොල්ල තෝ විතරක් සමාව ගන්න. ඉතින් අරුන් ඔක්කොම අහුවෙලානේ. ඒ මම කර කණ්ඩායමේ නායකයෙක් අලුතෙම බැඳිච්ච එක කණ්ඩායම ගැන කියනවා. එදා ඉඳලා තියෙන මයි ගතියක් මොනම දෙයක්වත් තියාින්න බෑ. බනින්න ඕන නම් බනින්න ඕනේ. ආයෙ කතා දෙකක් බෑ කියලා දාන්න. හැබැයි කිව්වට පස්සේ ඉවරයි. තියාගෙන ඉන්න බෑ. තියාගෙන හිටියොත් තමයි මම තියාගෙන ඉන්නලා ඇති බොක්කේ ඇති අකෝ මේ අර පොල් කැල්ල කටේ තියාගෙන හිටියයි කියලා කියනවා ඇත්ත තරහා ගිහිල්ලා මේ මොකද මේ යෝධයත් එක්ක මොකද්ද යෝධයා කියනවා මට මතක නැහැ.
ඉතින් මේ ඒ වගේ පොල් කැලක් ඇති මගේ හක්කෙත් මන් දන්නේ නැහැ. මම මේ කියන්නේ සෝවාන් මාර්ග ඥානයි කියලා කියන්නේ මේ හෙලි කිරීමේ හැකියාව. භාවනා කරනකොට මෙහෙමයි වෙන්නේ. පිට පිට ගියාම මෙහෙමයි වෙන්නේ. ඉඳගෙන ඉන්නකොට මෙහෙමයි වෙන්නේ. ඇවිදිනකොට මෙහෙමයි වෙන්නේ. තෝදාගෙනකොට මෙහෙමයි හිතෙන්නේ කියලා මේ හෙලි කරන්න බැරිකම තමයි ඒ සෝවාන් මාර්ග ඥානයටපත් වෙලා නැහැ කියලා කියන්නේ. ඒ නිසා පණ්ඩිත ස්වාමීන් කියනවා පුළුවන් නම් හැමදාම කමටහන් සුද්ධ කරන්න කියලා. එතකොට එයා පුරුදු වෙනවනේ කියලා පුරුදු වෙනවනේ බය ඇරෙනවනේ. හැබැයි ඒකට වෙලා තියෙන ඒ ස්වාමීන් වහන්සේ වෙන උසාවියක් වගේ රැස් කරනවා. රැස් කළා මේ පරිවර්තකයෙක් කියනවා පැය දෙකකට ගෙවන්නේ උට. වාහනේට ගෙවන්න ඕනේ පැය දෙකකට ගෙවන්න ඕනේ. ඒකල කමඨාන් සුද්ධ වරද්දන්න බෑ හරියට කියන්නේ ඒක ටිකක් සැර වැඩි. මෙහි නෑ. අපි කිරුවේ පොදු කමඨාන් සුද්ධ කිරීම ඕන කෙනෙකුට කමඨාන් වාර්තාව ලියන්න පුළුවන් නම කියන්න ඕනේ කියනවා. ඉතින් දැන් ඔය ඊයේ එහෙම තිබුණ කමඨාන් වාර්තාවල මේ ජර්මනියේ ස්ලෝවාකියාවෙන් ඇවිල්ලා කතා කරනකොට මේ පුදුම හිතෙනවා ඔක්කොගෙම එකමයි කියන්න තියෙන්නේ. කිසි දෙකක් නෑ ඔය හංගගෙන ඉන්න තාක්කල් තමයි පුද්ගලික. හෙලි කරපු ගමන් පොදුයි. ඊටතදී අනික් කටි ලොකු සතුටක් ඇති වෙනවා මේ මනුස්සයා බාහිර හෙලි කෙරුවානේ. හෙලිදරව්වක් වුණානේ. ඒක එච්ච ගමන් එයාට ලොකු සාන්තියක් වෙනවා. හැබැයි හෙලිදරව් කරන්නේ තෝරලා බල්ල වෙලා වෙනකම්. ඒක වෙනකොට හොඳටම තේරෙනවා මේ භූමිය කෙලසිලාම යනවා මේ මාසයේ කෙලස් වලින්. හැබැයි ඒක තමයි විසුද්ධිය කියන්නේ. අපි වැඩියම කෙලස් වගරූප තැන සාරණීය ස්ථානයක් බවට පත් වෙනවා. සාරණීය ස්ථාන තුනක් තියෙනවා සිවුරු ගල්වල මේ ගිහිඳුන් ගල්වල දාන තැන සාරණීය ස්ථානයක්. සෝවාන් වෙන තැන සාරණීය ස්ථානයක්. රහත් වෙන තැන රාරණීය ස්ථානයක්. මොකද සෝවාන් වෙනකොට සංයෝග ධර්ම තුනක් හැලෙනවා. රහත් වෙනකොට පහක් හැලෙනවා. සංයෝග ධර්ම හැලෙන ජරාව හැලෙන භූමියට තමයි සුද්ධ භූමිය කියන්නේ. එහෙම නැතුව මේ හඳුන් කුරුපත්තු කරන තැනට නෙවෙයි. තමන්ගේ කෙලෙස් බිම දාන තැන. ඉතින් ඒක කෙරෙන්නේ නැහැ අද. ගුරුවරයා විශ්වාස නැහැ. භාවනා කරන අනිත් එක්කන විශ්වාස නැහැ. කමඨහන විශ්වාස නැහැ. මාර්ගයේ විශ්වාස නැහැ. කරනවා. හරියට ණයට හරක් බලනවා වගේ. අන්දියට හරක් බලනවා වගේ පස්කෝ රසය ලබන්න බෑ. හරකුන්ට කන්න දෙනවා. ඉතින් ඒක වැඩියෙන්ම මේ අත රැකිලා තියෙන්නේ අරණ්‍ය වාසී සංඝයා තුල තමයි. නමුත් අරණ්‍ය වාසී සංඝයා සෑහෙන Tamanට විශ්ලේෂණය කරගෙන જાතිය. ඒ කියන්නේ හීනමානි. ඒ අතින් අරිදම සාංශි පුදුම විදියට උත්සාහ කරා කියන්නේ මං කියන්නේ අරිදම සාංශි රහත් වුණා සෝවන් වුණා කියලා. ප්‍රසිද්ධියේම බෝතන් වහන්සේ නමක් කියලා කිව්වේ. අනේ මේ විනය විතරක් දුකට ගන්න එපා. මේකේ තියෙන්නේ හෙලි කරලා සුද්ධ කරන්න මිසක්කා විඳවන්න නෙවෙයි. ඒකට නම් පුදුම ජීවිතාදර්ශයක් දුන්න උන්වහන්සේ ගාවත් පව් අඩුයි. මං වගේ වදලෙක් ගහලෙක් එක බලනකොට ඒ දේ පාවිච්චි කරා සියලු දෙනාගම මේ දුක් ගිවං කරන්න. විනය කියන එක කද්දාකවත් සමහරట్లాට මට ඕනට වැඩිය අර වැඩි කරපු විනය කඩපු කට්ටියගේ පැත්ත අරගත්ත වැඩි හරිදම ඒ සංඝයාගේ පැත්ත. එimhe ගත්ත ගමන් පණ්ඩිත ස්වාමීන් ආයේ මොනවක්වත් කියන්නේ හරිදම සංසි කියපු දෙයක් කරනවා. හැබැයි හරිදම වැරදියට උනේ නාවින හරිදම වට කරන හිටියේ පිස්සුමයි. පිහට්ටමයි. එකෙකුට අක්කත් ඒ ස්වාංශලාගේ ඒ ස්වාංශකේ අධිගන්නේ බෝධි චිත්තේවත් තිබුණේ නැහැ. ස්වාංශ වට කරගෙන හිටිය විශ්ව ඒ ස්වාංශ අරස කරන්න ගියා මේ හරිදම ස්වාංශ අපරාධ හරිදම ස්වාංශ නාස්ති වුණා එකේ. මං තුන් සැරයක් කිව්වා. හරි ලොකු ස්වාංශ කියලා අවසර යන තුන් සැරයක් කිව්වා. ඒකට අපි කියන්නේ ඇහෙන්නේ නැහැ මොකද ගොඩාක් ඉන්නේ අපිත් එක්ක නෙවෙයිනේ. ඉතින් ඒ හෙලි කිරීමේක තියෙන හරියට තිබුණා. ඒ නිසා හරිදම ස්වාංශට කොහි ගියත් වරදින්න බෑ. ඒ තරම් හරි පළල්ලෝ හිටනවා පිරිස ගැන පිරිසගේ වැරදිත් Tamange ඇලුවේ දාගෙන කරනවා. හැබැයි විනය කියන්නේ ඒකම නෙවෙයි. විනය කියන්නේ Taman ළඟ කියන්න ඕන දේ හෙලි කරන්න. සෝවන් වෙනවා කියන්නේ ඔච්චරයි. මං කියන්නේ අඩුව ගානේ සෝවන් ඕකේ තියෙන මාර්ග ඥාන කියලා ලියලා තියෙන 4. ඔව් ඵල ඥානය. හැබැයි මං මේ කතා කරන්නේ ඵල ඥානෙට නෙමෙයි. මාර්ග ඥානය ගැන හිතන්නකෝ. අපි ඔක්කොම මාර්ග ඥානේ ඉන්නේ. ඒක කවුරක්වත් නැහැ කියනවා නම් කරුණාකර සිවුරු ඇරලා යන්න. මිනිසානෝනේ කැම තොපිට කැප නැහැ. මේකේ තියෙන්නේ මාර්ගය වඩනායට දීලා තියෙන තැනක්. මේක ඉතින් ඵලයේ ලැබුණත් මාර්ගයේ අවසානයේ ඉතින් මාර්ග ඥානය ලැබනවා කියලා කෙනෙක් Tamanට තමන් කොච්චර ගරු කරන්න ඕනද, අනුකම්පා කරන්න ඕනද, හෙලි කරන්න ඕනද කිව්වොත් අපිට තාම මතකවත් නෑ සමහරලාට අපි මේ වඩන්නේ සෝවාන්ෝ සකදාගාමී මාර්ග ඥානි කියන එක මතක නැහැ. අපි භාවනා නොකරන අයටත් වැඩිය පහත් මට්ටමකට දානවා. ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි කවුරු වැරද්දක් කරපු ගමන් ਉਹ මරන්න කතා කරනවා.
කෙනෙක් තමන්ට තම අනුකම්පා කරන්නේ නැති එක අනුන්ගේ වැරද්ද රුස්සන්නේ නැහැ. ඔය කිසිම දෙයක් දැක්කේ නැහැ ඥානාරාම ස්වාමීන් වහන්සේ පැත්තකටම වෙලා හිටියා. ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි. බුදුමේ පණ්ඩිත සාංශේ කෙලින්ම බහින වැඩේට බැහැලා වැරදි කරන කට්ටියත් එක්කම ඉන්නවා. පුළුවන් විදිහට ඒ කට්ටිය හදා ගන්නවා. ඒ නිසා සත්නට බැහැලා හිටියේ. පැත්තකටලා ඉන්න එක නෙවෙයි වැඩි පැත්තකටලා ඉන්න එක නම් ඉතින් ලේසි. ඒක ඉතින් පිං ඇතියට කරතයි. ඒක සෙනගත් එක්ක ඉන්න ඕනේ. සෙනගත් කරන වැඩත් එක කරලා වැරදි කරන මිනිස්සුගේ පව් ගහ ගන්න යන්න එපා. ඇත්තට මේක ලොකු හයියක් අපිට. මේ මිනිස්සු වැරදි කරත් එහෙම ඉන්නවා නම් මට බැයි මෙච්චර මේ වැරදි නැති කරන්න ආයති සංවරේ පිටින්න බුද්ධ ශාසනය නැතිදී ඇයි මේ විඳවන්නේ? බුද්ධ ශාසනේ පුක්කසාති මේ පැවිද්දට කියන්නේ ආයති සංවරේ තමයි බුද්ධ ශාසනේ පණ. මම මේ අතින් වැරද්දක් වැරදුනා කියලා හෙලි කරන්න පුළුවන් නම් ඊට වැඩි ලොකු දෙයක් මේ බුද්ධ ශාසනේ නෑ. මොකද මේ පුක්කසාති කතා කරන්නේ බුදුරජාණන් වහන්සේට ආවුසෝවාදී. බුදුරජාණන් වහන්සේම හම්බ වෙන්න ගිහිල්ලා බණ කියනවා. මම බණක් කියන කියලා හා කියනවා. එතකන් ගරු කරන්නේ නැහැ. අන්තිම වෙනකොට තමයි තේරුම් ගන්නේ මේ මං හොයාගෙන යන්නේ මෙයා තමයි කියලා. ඉස්ලාම බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා බණ නැහැ. දැකන්නේ මම බුදුහාමුදුරුවෝ හොයන්න තමයි යන්නේ. බණ හොයන්න තමයි යන්නේ කියනවා. බුදුරජාණන් කියන්නේ මමයි බුදුහාමුදුරුවෝ කියලා. බණ කියනවා. බණ කියලා ඉවරනාට පස්සේ කියනවා මට සමා වෙන්න මම වගේ මේ පුදුන් කෙනෙක් ඔබ වහන්සේ මේ සමාන මට්ටමේ සැලකුවා. ඒතුළු කියනවා ඕක තමයි පුක්කුසාති ශාසනේ පණ. තමන්ගේ වැරද්ද දැනගෙන වැරද්ද හෙලි කරනවා නම් ආයති සංවර හිටිනවා නම් එයා තමයි ශාසනය රකින්නේ. මං සියල්ලට සමාව දෙනවා. ඇත්තට මේ ඉන්නේ බුදුහාමර හොයාගෙන. ඉතින් ඒක 3-4 පොලක ශාසනය ලියවිලා තිනවා අපේ හිතේ කාගවත් වැරද්දට සමාව දෙන්නෙත් නැහැ. විශේෂයෙන්ම තමන්ගේ වැරද්දට සමාව දෙන්නේ නැහැ. ඉතින් ඒ කෙනාට මට කියන්න අමාරුයි සෝවන් මාර්ගස්ත්‍ය පුද්ගලෙක් කියලා. එහෙම නැතුව මේ කොච්චරද වැරදි කළා තියෙන කෙනා තමයි ශාසනය තියෙන්නේ. මම ඒක කරන්න ඕනේ. මයදී වැරදි තියෙනවා මං සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට මේ කියනවා. එක්ක කමඨාන් සුද්ධ කරනලා එක්ක විනය සුද්ධ කරන වෙලාව එක්ක ධර්මයේ සුද්ධ කරන වෙලාව. ටික නොකියලා මේක රැක ගන්න තරම් තුප්පහිකමක් ඇඟේ තියෙනවා නම් එයාට සෝවාන් මාර්ග ඥානෙ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නොකියන එකේ වැරද්දත් පුරුම පඬිතුමාංශ කියනවා ගෝලියාගේ නෙවෙයි ගුරුනාංශය ඇතේ තියෙන කියලා. ගුරුනාංශය යාට දීලා නැහැ අවස්ථාව. ඒක කියන්නේ ඒ ස්වාමීන් විතරයි ලෝකේ ඉන්න කෙනෙක්ගෙන් මම දැක්කේ කිසි කෙනෙකුට ඒ කමටහන් සුද්ධ කරගන්න බැරි වුණා නම් වැරද්ද ගුරුනාථය ඇති. ගෝලයා ඇතේ නේ මොකද රටේ උගන්වන්නේ නැහැ නේ මේවා. ගුරුනාථය දන්නේ නිසා යාට විශ්වාසය ඇති කරන එක හරියට කවුන්සලින් කරනකොට ඒ ලෙඩාට කියන්න අවස්ථාව දෙනවා. මට මේ තියෙන ප්‍රශ්නේ මේකයි කියලා. පිටුදොරදී කියන්න බෑ. ඊට වෙනම කාමරයක් හදලා හොඳට සැතපෙන්න ඇරලා කතා කරන්න ආයි. පළවෙනි දවසේ දෙවෙනි දවසේ මොකක්වත් කියෙවෙන්නේ නැහැ. 3-4 යනකොට ඒක බැඳෙනවා කියන කාටවත් මේවා කියන්නේ නැහැ කියලා. අන්තිමට දන්නේම නැහැ ඒක කියවිච්ච දවසේ ලෙඩේ සනිපයි. ඒක මා පුදුමාකාර දෙයක් මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හොයාගත්තේ. ඒක තමයි බුදුදහමේ ආපත්‍ය දේශනා කරන්නේ ආවි කතා හිස්ස පාසෝති. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්හාපනේන ඒ වගේම කියනවා ආවි කතා හිස්ස පාසෝති. හෙලි කරන්නේ බබලයි. ඒක නෑ භික්ෂුන් වහන්සේලා ගාව. භික්ෂුන් වහන්සේලා කියන්නේ හොර ගුලි. කියල්ලේ ලල්ල. ගැහුවත් මරුවත් කියන්නේ. ඉතින් ඒක ඇදගෙන බුදියා ගන්නවා හෙට උදේ ඒකත් එක්ක නැගෙනවා. මේ මැරනවා ඊගවත් ප්‍රතිපදිනවා. මේ හෙලි කිරීම මම කියනවා සාමාන්‍ය ඵලය ඇතින් ශ්‍රේෂ්ඨම සාමාන්‍ය ඵලය. ඒ විතරක් නෙවෙයි ඒ කෙනාට අනිවාර්යයෙන්ම සෝවාන් මාර්ගස්ත කියලා තේරුණා නම් පලස්ත කියන එක එච්චරම අමාරු නෑ. විභාගයට පාස් ලිව්වට පස්සේදී පාස් වෙන්න පුළුවන් පෙළෙන්න පුළුවන්. නමුත් මේ විභාගේ තමයි බෙදිලා ඉන්නේ මේ ආර්ය අෂ්ටාර්ය මහා සංඝරත්නයේ කොටසක් මේ බණ භාවනා කරන අය කියන එක දැනගෙන සාමීචි ප්‍රතිපන්න අංජලිකරණීය ඒ ಗುಣ හතර අනුව ජීවත් වෙනවා බලන්න සබාව කොච්චර ලස්සනද කියලා. සුපටිපන්නෝ උජුපටිපන්නෝ සාමීචි ප්‍රතිපන්නෝ ආදි වශයෙන් තියෙනවා නම් සංඝයා හතර සමගිය තියෙනවා නම් තපසර සැපයක්. මේ අතර සැකේ තමයි අද නිකාය ભેද හදාගෙන පන්ති ભેද හදාගෙන මේ කරන්න ගියාම කටු බෙරේ පෙරලනවා. ඉතින් මම ගොඩක් සරකයින් කතා කරන්නේ ඇති දැන් මම ගරුකටයුතු ස්වාමීන් වහන්සේ ඉස්සරහ තියාගෙන මේ කටමැද දොඩවන්නේ. ඒ නිසා මේ අනික් ඇත්තන්ගෙත් අදහස් වලට මම ගරු කරනවා. විවෘත ධර්ම සාකච්ඡාට පෙළඹෙනවා අපි මේ සෝතාපට්ටි ආදී නැත්තම් මේ සාමාන්‍ය ඵල හතර ගැන හෝ තමගේ කමඨාන ගැන හෝ එහෙම නැත්තම් මේ අවස්ථාවේ මේ පිරිසට කිව්වොත් හොඳයි කියලා හිතන දෙයකින්
මාතෘකාවකින් අපේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා සාකච්ඡාවේ නාමයෙන් ආරාධනා කරනවා. අපි ලෝසාංශය අමාරු දාමුනේ. අපේ විවස්ථාව පිළිබඳ ස්වාමීන් වහන්සේගේ අදහස් මොනවාර තියෙනවා නම් හෝ මේ සාමාන්‍ය ඵල වෙන හෝ නැත්නම් මම ගැඩියෙන් කෑ ගහන එක ගැන හෝ මේ අදහස් ප්‍රකාශ කරන්න කියලා කවුරුවෙන් ඉල්ලයි. මට භාවනාවේදී අවශ්‍ය ගැටලුවක් ගැන පූජනීය මහා සංඝරත්නයන් අපේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි මේ මෑතක මිදුල අතු ගන්නකොට එදා මගේ ඇඟේ ඊලංකම තදින් දැවුණා දැනිලා ඒත් මම කල්පනා කළා කොහොම හරි අතු ගන්න ඕනේ එතකොට හැඟීමක් ආවා මේ නාම රූප ධර්මයන්ට අයිති ආවේනික චර්යාවක් තියෙනවා ඒවා ක්‍රියා කරන්නේ මට ඕන හැටියට නෙවෙයි ඒවට ඕන හැටියට කියන හැඟීමක් ආවා ඊට ඉස්සෙල්ලා අර ඔබේ වැඩක් බලා ගන්න තමන්ගේ වැඩක් බලා ගන්න කියන පොතෙත් ඒක තිබුණා ඉතින් ඒකෙන් පැහැදිලි වුණා එතකොට මම ඒකම කල්පනා කරා එහෙමනම් ඇඟට ඕන හැටියට අතු ගෑවුනා කියලා සැලකුවා වෙනදට වඩා දෙගුණයක් තුන්ගුණයක් විතර හොඳ සනීපෙන් අමදින්න පුළුවන් වුණා. එතකොට මේ සතියද මෙතන එකතු වුණේ කියන එකයි දැනගන්න ඕනකම තියෙන්නේ. ඇත්තටම මේ පැවිදි මේ වයසට ගියාම ලෙඩ වෙච්චාම රැය අන්ධකාර වේගන එනකොට අපේ නොහැකියාවන් කැපිපෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තට සතිය වඩන්න බෑ කියනවා. වඩන ලද සතිය වැඩ ගන්න වෙලාව. නිසා වයසට යන්න ඉස්සෙල්ලා රැය වෙන්න ඉස්සෙල්ලා ලෙඩ වෙන්න ඉස්සෙල්ලා සතිය කියන එක අඳුල්ලා දීලා තියාගත්තා නම් අපිට තේරෙනවා ඒ වෙලාවේදී සතිය විශේෂයෙන් මුරසෙබලෙක් වාගේ ආරක්ෂකයෙක් වගේ එනවා. එනකොට ඉස්සෙල්ලාම එන්නේ අයියෝ බලන්නකො මට බැරිකම දැනෙනවා නැතිකම දැනෙනවා අමාරුකම දැනෙනවායි කියලා. ඉතින් ඒකට යට වුණොත් ඉක්මනට නාකි වෙනවා. ඉක්මනට ලෙඩ වෙනවා. ඉක්මනට රැය වෙනවා. නෑ මම දැන් මේක දැනගත්තේ ලෙඩ වෙලා ඉන්න වෙලාවේදී ලෙඩ බව දැනගත්තේ සතියෙන්නේ. බැරි බව. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඒ දේ දකිනකොට කාරණා හතරක් මත වෙනවයි කියලා තියෙනවා. ඒ රුසියන් කාර්යයක් ලියපු පොතක මේ ඇඟට නුරුස්නා ගතියක් එනවා. දැන් මට බෑනේ දැන්. ඇඟ පණ නැහැ. ඉදලා අතේ. කොලත් වැටිලා නුරුස්නා ගතියක් එනවා. දෙක Taman ගැන විවේචනයක් එනවා. පුළුවන් කාලේ කරගත්තෙත් නැහැ. දැන් කරන්න ගියාම ඉදලා අල්ලන්නත් බෑ. හරියම කියලා Taman විවේචනය කරන ගතියක් එනවා. එහෙම නැත්නම් එක උපස්ථායකට බයිනවා. එහෙනම් ගස් වලට බයිනවා කොළ බිම දැම්මයි කියලා. කාගේ හරි වැරද්දක් දකින්න. එහෙම නැත්නම් හිතනවා මේ කොළ වැටෙන්නේ නැති වෙන්න ක්‍රමයක් හදන්න බැරිද? මොකක් හරි පැත්තකටලා කල්පනා කරලා කියලා ওই කාරණා හතර එළිය එනවා. ඒ කාරණා හතරම නැස්චාර්තයි. මේ නුරුස්නා ගතියක් එනවා. බැරිකමනේ දැන් ඇත්තටම බැරිකමනේ. ඒක තමන් විවේචනය කරන අනුවිවේචනය කරන නැත්නම් ලෝකෙම ඊට වැඩිය ලස්සනට කරන්න පුළුවන් නේ කියලා හිතෙනවා. ඒකයි පිටරට සම්මන්ත්‍රණ ශාලාවල් ඔක්කොම වහලි ගහලා යා කන්ඩිෂන් කරලා කොළ වැටෙන්නෙත් නැහැ මැස්සෙක් නැහැ වැස්සක් නැහැ හදලා ඕක ඇතුලේ තමයි කට්ටිය නිවන් දකින්න හදන්නේ. ඒකට හිතනවා මේ බාහිර පරිසරය හදාගත්තොත් අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මන් දිව්‍ය ලෝකෙම වවන්නම් කියලා හිතාන ඉන්නවා කෙරලා බැලුවාට මොකද පිස්සු තමයි ඇතුලේ. ඊට වෙඩි දැන් අපි ඉන්නේ ප්‍රകൃතිය ඒකට හිතනවා මේක පර්ෆෙක්ට් හදන්න පුළුවන් නේ කියලා. ඉතින් ඔය හතරම සතිය වාගේ මේ ශික්ෂණයක් ආපු හිතකට එන්නමයි කියලා තියෙනවා. ශික්ෂණයක් හිතට දානකොටම ඔය නුරුස්නා ගතිය, තමන් විවේචනය කරන ගතිය, අනු විවේචනය කරන ගතිය සහ ලෝකේ මට්ටම් නැහැ කියන එක තේනවා. ඉතින් ඒක තේරුම් ගත්තොත් දැන් මට බැරිකමක් තියෙනවා, යුද්ධලත් අතේ තියෙනවා, කොලක් තියෙනවා. දැන් මට අවිල්ල තියෙන ඕක තමයි. හැබැයි මම මේක නරකට ගන්නෑ. මේ සතිය, අවදි භාවය, එළඹ සිටි ගතිය, එළඹ තිබෙන අවස්ථාව කියලා තේරුම් ගන්න නම් කලින් ඕක දැනගෙන තියෙන්න ඕනේ. ඒ වෙලාවේ සතිය වඩන්න බෑ. වඩලද සතිය ක්‍රියාත්මක වුණාට පස්සේ පේනවා මහා ලෝකෙට අතු ගන්න බෑ. එක කොලයකින් පටන් ගනින්කෝ. පුළුවන් ප්‍රමාණය කරගෙන යනකොට අර වෙනදට වැඩි සතිය තියෙන නිසා වෙනදට වැඩි අප්‍රමාදී ගතිය නිසා ඇඟ තලන්න යන්නේ නැහැ. දරත ගන්නෑ. පරිලාහ ගන්නෑ. ඇඟට කියන ඔබ කරපන්. අනේ අලියා වලිගේ වන්නා වගේ ඔය වැනෙනවා. කන් දෙක වැන්නා වගේ වැයෙනවා. තමයි ඔය ඊළප අරගෙන අතු ගන්නවා.
කරගෙන යනට ඇඟ ලොකු සාන්නිස්සේ වචනයක් හොයලා දැම්මා. ඒ වැඩේ කරද්දී ඇඟ විශ්‍රාම වෙනවා කියලා. වැඩ අඩු ගිහිල්ලා අවුරුදු 55 විශ්‍රාම ගන්නව නෙමෙයි. වැඩේ කෙරෙන්නේ මේ ඇඟේ මේ කොලේ දින හැටියට, ඉදලේ හැටියට, ඇඟේ හැටියට කරනකොට කද්දාකවත් වෙහසක් එන්නේ නැහැ. අර නාකි වෙනවා විනෝඩ තිරිහන් වෙනවා. සතියම නේද ඒක? ඈ? සතියම නේද ඒකට සතිය ක්‍රියාකාරකම් තමයි. ඊට කලින් පීඨෝප සතිය ඉලඹෙර හැටි. අපිට උදව්වට පෙළඹෙන හැටි වෙනනේ නුරුස්නා ගතියට ගණන් ගන්න එපා. ඒ සතියමයි. මම මේකයි කලින් කිරියු නැති කියලා හිතනවා. ඕ ඔක්කොම සතියෙමයි හම්බෙන්නේ. අනුන්ට උදව් කියන්නේ ඒක සතියමයි. උඹ ඒකත් පොන්නේ දැන් වැඩේ අරින්න එපා. වැඩේ කරෑලියොත් ඉවරයි. අත ගන්න දුකාන යනකොට වෙන්දට වැඩි කොටසක් කරතයි. නෑ ඒකට ලොකු සාංශ දාපු වචනේ බුද්ධ රජාණන්සේ දැම්මේ මේ හුදේකලාව හුදේකලාවෙන්ට මේ විශ්‍රාම විවේක වෙනවයි කිය. හිත විවේක වැඩි යනවා. ලොකු සාංශේ වචන දැම්ම විශ්‍රාම වෙනවයි කිය. වැඩි එතන විශ්‍රාම වෙනවා. වැඩේට වෙහෙස වැඩි වෙන්නේ නෑ. ඒක නතර වෙනවා. ඉතින් ඒ නිසා ඇඟ බොඩි නොලෙජ් කියලා ඇඟ වැඩ කරන හැටියට වැඩ කරන්න ගත්තාම මේ ඇඟේ පුදුමාකාර මේ සමතුලනේ වෙන ගතියක් තියෙනවා. ඒක අපි දන්නේ මේ ආයාසයෙන් වැඩ කරන්න ගියාම. ඒ ගානට එන්න එක්ක වයසට යන්න ඕනේ, එක්ක ලෙඩක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් නැති බැරි කමක් එන්න ඕනේ. ඇවිල්ලත් ඒ ශක්ති ප්‍රමාණය වැඩක් කරන්න ඕනේ. කරනකොට තියෙන පටන් ගන්නවා අර නිකන් කම්බිය විදිනා වගේ සමතුලනයක් තියෙනවා. කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. මේක ඇඟේම තියෙන එකක්. ඒක සතියේ තියෙන පුදුමාකාර ශක්තියක්. අමාරුව දන්නවනම් අමාරුවට උත්තරේ ඒකමයි. බේතත් ලෙඩෙත් එච්චරමයි, වේදත් එච්චරමයි. මේක මග ඇරලා බේත් බීලා පැත්තකලා බුදියා හිටියට හරියන්නේ නැහැ. ඒකට කර මුණ දෙන්න ඕනේ. ඉතින් ඒක මේ mind your own business කියන මේ ඔය පොතේ ඉංග්‍රීසි පරිවර්තනය ඉංග්‍රීසියෙන් කරපු දේශනාවල තිබුණු නිදර්ශන ටික ඔක්කොම එකතු කරලා ඉංග්‍රීසියෙන් පොතක් ගැහුවා ඒක. මේ වැඩක් බලාගනින් කියලා. ඉතින් ඒක බලපු කට්ටිය කිව්වා මේක සෝංශ සිංහලට දාන්න ඕනේ කියලා. ඒ පරිවර්තන කරපුවා නෙමෙයි අනික් කට්ටියක් මේ පරිවර්තනය කරලා ඔය සාගර හාමුදුරන්ගේ අක්කට දුන්නාට පස්සේ ආයකට චිත්‍ර ඇඳා. චිත්‍ර ඇඳලා ඊට ආවට පස්සේ ඒක පුදුමාකාර විදිහට මිනිස්සුන්ට නිකන් රසමස උලක් වගේ කියන්න පුළුවන් ඕන කෙනෙකුට ඒකට තව රචනයක් එකතු කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට පුළුවන්. ඈ? මම කියපු බණ එකතු කරපු එකනා තමයි ඉංග්‍රීසියෙන් ලිව්වේ. ඒක ලිව්වේ මලින්තා. ඊට පස්සේ සිංහලට දැම්මේ තිලිනි තව දෙතු දෙනෙක් එකතු වෙලා. සිංහලට දාන වෙලාවේදී ඒගොල්ලෝ නම දැම්මේ නැහැ. නම දාන්නේ නැතුව එතකොට ධම්මසාගර හාමුදුරන්ගේ ගෙදර ඉන්න මරාලයක් රණ්ඩුවක් ගියා. කියන්නේ මිනිවැරුමක්ම තමයි ඉතින් හැබැයි මැරුන්නේ නැහැ කරුමෙට. මේ ඉතින් එතකොට ඔය අක්කා චිත්ත ඇඳ හිටියේ. අක්කා බේරුණා මේකෙන්. නැත්නම් අක්කා තමයි මුළු වැඩේටම සීදීනස ගන්න වටින්නේ. ඒ තරම භයානක තත්ත්වයට ගෙදර ප්‍රශ්නයක් ආවා. ඉතින් මාත් ගියා එදා ගෙදර. මං ගියත් ඇත්තට මේ මාව මෙහෙ වැව්වා මේ චන්ද්‍රතන හමුදුර. ධම්මසාගර හමුදුරත් එක්ක සාගරනේ කුසල මොකද නම සාගරනේ. සාගරත් එක්ක ගිහලා බලනකොට හොන්තරම මරාගෙන මේ අක්ක දරුවෝ දෙන්නෙකුත් තියාගෙන තමන්ගේ ස්වාමීන් අම්මා ගොළුවට ගහලා උදැල්ලෙන් අම්මගේ තොලුවේ කැල්ලක් නැහැ. මෙයාකා දැන් පොලිසියේ තාත්තා කැත්ත පොල්ල තියාිනවා දැන් බෑන මරන්න. අක්ක බොහොම සන්තෝෂයෙන් අර චිත්තන්දපු ගැන කතා කර මොනම දෙයක්වත් නැහැ. තව පොත් දෙක තුනක් හොර දෙන්නේ කිව්වා චිත්තන්දින්න. ප්‍රශ්න ඉවරයි. ඉවර නැතුව ඇති ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. මට දැන් චිත්තන්දිනවා. ඊට පස්සේ අපි ඔය දෙවෙනි දීපොත් තමයි ඉස්සල්ලා එක ඇත්තේ මේ සතිය නිසා හොඳට ගියා කියලා පොතක් ලිව්වා. ඒක මේ ස්වාමීන් වහන්සේ ලිව්වේ අපි තිලක ධම්මහාමුදුරුවෝ. ඒත් මයිත් එක වැඩ කරලා ඒ කියපු බණ අනික් අයට කියපු ඒවා එකතු කරලා ලිව්වා ඔක්කොටම තියෙනවා මේ සංස කොච්චර මේක තේරුම් ගන්න තියනවාද කියලා. ඒකෙත් තමයි අක්කා ගොඩ ආවේ. ඊට පස්සේ ওই චිත්ත මන් දන්නෙත් නෑ මේ අක්කා ඇඳලා ඒවලා තියෙන ඇති මම සම්බන්ධ වුණේ නෑ. මේ හදලා එවනවා. ඒ මොකද නැත්තම් අක්කට පිස්සු වෙනවා. මේ තියෙන්නේ ඇඳපු චිත්‍ර මේ පොත ගහන්න ඉස්සෙල්ලා මට එවනවා මේ ඇත්තට මේ මිනිස්සු ඉච්චර මානසික ඇද්දට මට බලන්නවත් වෙලාවක් වෙන්නේ නැහැ. ඉතින් කොහොමද පොත එළියට ඇවිල්ලානේ. මෙයා කරන්නේ මේ ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්. මේ කියන්නේ මේ මිනිඳුරුව ගාවෙන් වැඩ කරන්නේ. ඒ කෙනෙක් ඒනට මෙව්ව කරලා නැහැ. මේකෙන් එයාට වෙන්නේ දැන් මේ චිත්‍රයයි මේ දෙකයි ගලපනවා කියන එක භාවනා කරන කෙනෙකුට කරන්න බෑනේ.
ඒක අමුතුම ශිල්පයක්. ඉතින් ඔය ගෑනු කෙනෙක් ඉන්න ඕනේ වැඩවලට. බලුළු දාන අතක් තියෙන්න ඕනේ භාවනා කරනකොට. අන්න ඒකයි. ඔය ස්වාමීන් වහන්සේලා එන්න විදිහට ඔය නාතකඩේට ලයිටියට වැඩි හරියන්නේ. අපි කරන්නේ ඒ වේකකුත් ළඟ තියා ගන්නවා. කොකි සච්චිකුත් තියා ගන්නවා. වලලු තාපු අද්දෙකුත් තියා ගන්නවා. ඒ බනිනවා. දැන් අක්කා මයිලකට කතා කරන්න දෙන්නේ නැහැ. අක්කට වැඩ කරන ගෑණිත් අක්කට කරු කරනවා. ඉතින් අපි ගියාම පොත දීලා වැඳලා ඈතින් ඈතට යනවා පස්සෙන් පතට. අපි වැඩි හරිනේ. ඉතින් ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මේ දන්න කාරණාවත් ලියලා දෙන්න පුළුවන් නම් තවත් පොතක් ගාතයකි. ඒකට හොඳ නමක් මම දාන්නම් පස්සේ. ඉතින් ඒ වගේ මේ තමන් මේ කරන හැම දෙයකම ධර්මයේ කියලා මම කියන්නේම සතියමයි. සතිය දාපු ගමන් ඕනේ කුණු කන්දලයක් කන්න පුළුවන්. ඕනම දෙයක් කරන මේකලේ සබාවක් කියන්න පුළුවන් කිසි කරදරයක් නැතුව මට මේ දෙයට මුණ දී ගන්න පුළුවන් උනායි කියලා. ඒකට සබාව දන්නවා මේ මාසෙට තීරණය යනවා මේ ඉස්සරහට යන්නේ කියලා. අපි ගැන ආඩම්බරයක් වෙන්න කියනවා නෙවෙයිනේ. අපි මේ කියන්නේ වෙච්ච දේ. ওই ටික කියවන සෝවාන් මාර්ග ඥාන කියලා කවුරුත් හිතන්නේ නැහැ. වගේ මේ හෙලිකිරීම මේකයි සෝවාන් මාර්ග ඥානය කියලා ඒගොල්ලෝ හිතනවා භාවනා කරනකොට කහා පාට පේන්න ඕනේ රුසු පාට පේන්න ඕනේ. ඌව වෙන්නේ නැහැ. ඌව වෙනව ඇති. නමුත් මේ කනකොට බනකොට යනකොට එනකොට සිදුවෙන දේ අපි මේ චිත්‍රපටි හදනව නෙවෙයිනේ. අපි ගොඩේන්න හදන ක්‍රමයක් නේ. ඒකදී ඔය හෙලිකිරීමේ පුදුම වටිනාකමක් තිබුණා. ඥානරාම සංසය හරියම පශ්චාත්තාපයෙන් හිටියේ. මොකද ඒ සංසය ඉන්න කාලේ සජීවී ධර්ම සාකච්ඡා තිබුණේ නැහැ. බයයි ප්‍රශ්නයක් අහන්න. ඉතින් සංසය හරියට උනන්දු කරා දෙන්නේ හිටියත් ධර්ම සාකච්ඡා නැත කරන්න බෑ. උඩ තන්නි කරම හරස් කැපේ ඥානන්ද ආමතුරු. ඥානන්ද ආමතුරු කැමති නැහැ විවෘත සාකච්ඡා වලට. ඕන දෙයකට දරුණු උත්තර දෙනවා. මම මොකද්ද සාන්ත අපි එකතු වෙලා කතා කරමුකෝ අපිට අහන්නේ ප්‍රශ්නයක් අහන්න බෑ වහන්න ඕන ආයසම දුන්නා මාව හම්බෙලා අහන්න කුටියට ඇවිල්ලා කිය. මම කව එහෙම නේ මේ වගේ විවෘත සාකච්ඡාව මේ ධර්ම සාකච්ඡාවට අද මම ගණන් කරා 20 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. දෙන්නෙක් එන්නේ නැහැ සාන්ති ඉස්සර. එන්නේ නැහැ. මේගොල්ලෝ දන්නේ නැහැ මේ කාය සාක්ෂි දෙන එකේ වටිනාකම. මේ සංඝ සාමග්‍රිය මේකේ තියෙන්නේ. මට ප්‍රයෝජනක් උනත් නැත්නම් ඇවිල්ලා වාඩි වෙලා ඉන්න එක. ඒ දවස්වල ගෙන්න ගන්න තියුණ අමාරුව මම කරපු දේ මොනවත් නැහැ. මෙල්බන් වලට කතා කරා. ඒකල මෙල්බන් කට්ටිය ගෙන්න ගත්තා. ඒගොල්ලෝ එහෙ එකතු වෙනවා මම මෙහෙ එකතු වෙනවා. සමහරවිට මෙහෙ දෙන්න එකතු වෙන්නේ. දැන් මේ දවස්වල හැමදාම බ්‍රහස්පති අඟහරුවාද ඉංග්‍රීසි ධර්ම සාකච්ඡා කරනවා. මායි බුද්ධ මේ ස්වාංශි විතරයි ඉන්නේ. බුද්ධාකිතාමතුරුයි. වෙන කිසි කෙනෙක් එන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ අහුවෙන කෑලි මොනවා හරි. මේ සාමාන්‍ය සාකච්ඡා කරන එක හරි නෑ. ඒකට නිකන් වෙලාව නාස්ති වෙනවනේ. ඉතින් අර හයිය කැපෙන චීස් කෑලි වගේ දෙනවනම් එනවා. ඉතින් ඒව දෙයි අපායන පාරේ. ඒක නෙවෙයි අපේ සාකච්ඡාවෙන් අපේ සාසනයට වෙන්න තියෙන දේ තමයි අපි කාය සාක්ෂි වෙන්න ඕනේ. අපි ගිහිල්ලා ඉන්නකොට අපිට සුද්ධියක් එනවා. අපිත් කරන ප්‍රකාශයේ කවුරුත් එක්ක වගේ හදා බෙදාගෙන කරන්නේ. මම හිතනවා සංඝ කියන වචනේ ඔතනයි තියෙන්නේ කියලා. එහෙනම් මේ කුටියක් ඇතුළේ තනියෙන් භාවනා කරන එක නෙවෙයි. ඒක අවශ්‍යයි. ඒත් ඊට වැඩිය මේ සමාජගත වෙලා සංඝ සමාජය කරන වැඩ ටික කරන ගමන් ඒ දේ හෙලිකරනද අපිට අම්මෙක් අප්පෙක් නැහැනේ. අපිට ඉන්නේ අපිනේ. ඒ හෙලි කිරීම මං කියනවා සෝවාන් මාර්ග ඥානයි කියලා. මම බලාපොරොත්තු නම් එහෙම නෙවෙයි මොනවා හරි ඊට වැඩිය මේ විවස්ථාව ගැන මොනවා හරි කියයි නැත්තම් සෝවාන් මාර්ග ඥාන ගැන මොනවත් කියයි නැත්තම් මේ මම කටමැත දොඩවනවා ගැන මොනවා හරි කියයි කියලා. සාචේ මීට ලයින් එක පැත්තකට දාලා කපලා සයිඩ් එකෙන් ෂේප් වෙලා ගියා. මේ Zoom එකේ ඉන්නවද කට්ටිය? අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා දෙනමගින් සහ මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්සේ අපේ 56 දෙනෙක් Zoom එක හරහා සම්බන්ධ වෙනවා 26 දෙනෙක් Mixlr එක හරහා සම්බන්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ලිඛිත දෙකක් ඉදිරිපත් වෙලා දෙනවා මේ පැත්තෙන්. මේ පැත්තේ එකක් තියෙනවා අපි ඒක ඉවරච්ච ගමන් අවස්ථාව දෙනවා ඔහෙට. හොඳයි. විමල බුද්ධාමඳුරු. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වගේම ස්වාමීන් වහන්සේ මේ ටිකක් උදේට මම මේ දාන පොඩ වැඩිපුර ගන්නවා. දවසක් විනාඩි 10ක් විතර ඉතුරු වෙලා තිබ්බා. අර මම කුටිය මාර්ග ගන්න මේ ලොකු බොක්ස් එකක් පැක් කරගෙන තිබ්බා. අපහුව එක අදහස් වෙනස් කරපු නිසා මං හිතුවා විනාඩි 10ක් තියෙනෝනේ. දැන් ඉතින් මේ ගොඩක් බෑ නැවෙන්න බෑ දැන්. මං චුට්ටක් මේක එහාට මෙහාට කරන්න ඕන කැලේ ටිකක් පැත්තකින් තියන්න ඕන කියලා සායනස් පටන් ගත්ත වැඩේ. ඒතර එකයි ගත්ත එක වෙලාවකට බොහොම ඒක ඉබේ පිහිටපු සතියක් එකක් අරගෙන තිබ්බා.
ඊට පස්සේ දෙවෙනි එක අරගෙන තිබ්බා. තුන්වෙනි එක අරගෙන තිබ්වා. ඇඟට බොහොම පහසුයි. ඊට පස්සේ විනාඩි 10 ඇතුළත මුළු පෙට්ටියම මේ හොඳට තැම්පත් වුණා. එහාට මෙහාට බොහොම ලස්සනට ලොකු සතුටක් ඇති වුණා. ඊට දෙවෙනි කාරණේ තමයි සායනංශ මේ චූටි අත්තරදීම් දැක්කහම අනිත් අයගේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ ඒක පර්පස්ලි කරලා කියලාත් පේනවා. ඒතර මට තරහ යනවා. ඒතර මම ඕක හොඳට මගේ දිහා බලන් හිටියේ මට මොකද වෙන්නේ මේක කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ සායනංශ මේ උදිත ස්වාමීන් වහන්සේ අර පහුගිය දවස්වල අර දැනුත් කරනවා ලොකු වැඩතොගයක් කරලා තිබ්බා. ඒතර මට හිතුණා අයියෝ මම මේ චූටි දේවල් වලට දඟලනවා මෙච්චර වැඩක් මට මගේ ජීවිත කාලෙම කරන්න බෑනේ කියලා. ඊට පස්සේ මම අනිත් අය කරන දේවල් ගොඩක් බැලුවා. බැලුවාම මම ඒ දඟලන දේවල් වලට වැඩිය විශාල ප්‍රමාණයේ දේවල් කෙරලා තියෙනවා. ඊට පස්සේ මට විශාල සතුටක් ආවා. කමන්නේ මේ ඔක්කොම ටික මට පුළුවන් ටික මම හදනවා. කෑ ගහන්නෙත් නෑ කියලා සයන්හන්ස මේ ඉතින් ඒකෙන් විශාල උද්දාමයක් සන්තෝෂයක් සන්තුෂ්ටියක් ඇති වුණා. ඒ වගේම දැන් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතරම කියනවා මේ දැන් අපි යම් කිසි සීලයක පිළිහිටලා අපිට පුළුවන් විදිහට සතිය වඩනකොට අපි අනිවාර්යයෙන්ම මාර්ගස්ථයි කියන එක සයන්හන්ස ඒකත් හොඳටම තේරුණා. එහෙම අපාය බයක් තියෙන විදිහක් නැහැ. අපි යන මාර්ගයේ සත්‍යයක් මේ දකින්න දෙයක් සත්‍යයක්. ඒක නිසා ඉතින් මෙච්චර තමයි මට පුළුවන් විදිහට මගේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා මම කරනවා කියලා සානන්ද පුදුමාකාර සන්තුෂ්ටියක් කන්ටෙන්ට්මන්ට් එකක් සායනාංශ ඇතුලෙන් ඉතිරිලා පැතිරිලා යන සතුටක් ආවා. ඉතින් මට ඒක ප්‍රකාශ කරන්න විතරයි අවශ්‍ය සායනාංශ. ඉතින් ඔබ වහන්සේට බොහොම පිං. ඉතින් මෙහෙම මාර්ගයක් දේශනා කරනවට අපිව getting us guided සායනාංශ ඉතාමත්ම පිං. මගේ নমස්කාරය වේවා. පණ්ඩිතාරාමේ ඉන්නකොට මේ පණ්ඩිත ශාන්සිගෙත් පුදුම ගුණ කන්දක් තමයි තිබුණේ. හැබැයි කිසිම වැඩක වනවලා බෑ. හරියටම කෙරෙන්න ඕන. perfectionist. ඉතින් මේ බණ කියනකොට කියනවා මට අප්පිරියයිලු මේ ගිහියෝ නතරලා ඉන්න කාමර බලන්න යන්න. ඒ ශාන්සි සල්ලි විදන් කරලා හදපුවානේ. ඉතින් මම තාම කලාතුරකින් අකමැත්තේ යනවලු කවම දහකවත් හොඳක් දකින්න හම්බෙන්නේ නැහැ කියලා. එක්ක කාමරේ අවුල් කරලා එහෙම නැත්නම් මේ සාලකලා වැඩ කරලා නැහැ. ඒ නිසා ඉතින් දවල් දාන ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඉතින් අක්‍ර දෙකමාරේ ඉඩමක් තියෙන ඉතින් දෙකමාරකුත් නැහැ මම හිතන්නේ. ඕකේ ටිකක් ඇවිදිනවා ස්වාමීන් වහන්සේ. ඇවිදිනකොට දකින්න කැමති නැති පැතියට යන්නේ නැහැ. මොකද කිසිම කෙනෙක් මෙච්චර මේ වටිනා සේවයක් කරද්දී මගෙන් කෙරෙන්න ඕනේ ටික අඩු ගානේ මට ලැබිච්ච ටික සලකන්නේ නැහැ. තොපි දෙනවනම් දෙයියෝ දෙනවා මං කනවා කියලා කනව නෙවෙයි රෙනවා. ඊ කෑවට කමන්නේ කණේක ප්‍රශ්නයක් නැහැ නේ. ඊට රෙනවා. ඊ තමන්ගේ කාලා අතෝදපන්. පසපැත්ත හොදපන්. පිඟාන හොදපන්. කරන්නේ නැහැ. ඉතින් පොඩි ළමයිත් මන් 30ක් පැවිදි කරන. පැවිදි කරපන් 250ක් පොඩියුන් කොල්ලෝ එනවා. කෙල්ලෝ 250 නම් මල් කැඩුවා වගේ මොකුත් නැහැ. කොම්පියුටර් තිබ්බා වගේ ඉන්නවා. හරි ලස්සනයි. කොල්ලෝ මොකුත් නැහැ. ඉතින් මේ පැත්තට සයිඩෝ එන්නේ අපි 15 දෙනෙක් විතරපත් කරනවා. මේ සිවුරන්දන්ට මේකා, බත් කවන්න මේකා, නාවන්න මේකා, පින්න පාතේ වන්න මේක කියලා 10 15 දෙනෙක් දාලා හරියට මේ හිර කඳවුරේ වගේ. නැත්තම් මේ රෙජිමෙන්ටේෂන් එක බුදුමාහාර පුහුණුවයි. ඉතින් අම්මාමයි බිහිකරන දැනන්නේ කක්කුසි හොදන එක. ඌ කක්කුසියේ ගත කරන්නේ. පොඩි උණ දන්නේ නැහැ වැසිකිලි පාවිච්චි කරලා. කක්කුසියේ වටේ ගත කරනවා. ඉතින් උන්ගේ හැටි ඉතින්. ඉතින් ඉඳපු ගමන් අර සයිඩෝ ওই පැත්තට එනවා. පැත්තට එනකොට ලොකු සර් එනකොට වගේ අරුන් එක්ක තිවුරුත් නැහැ එක්ක ගහ ගන්නවා අනම්මනම් කචල්නේ. ඉතින් අපි දන්නවා එනකොට. ඉතින් අර මං ඉන්න තැන උඩ ඉඳලා පල්ලෙහාට පේන තියෙනවා. ඒතර පොඩි වතුර නානකේ වතුර යන කානුවට උඩින් කොටුවක් හදලා ඒක තමයි චූ කරන්න ගිහිල්ලා. නාන වතුරෙන් හේදිලා යනවනේ. ඉතින් ඒකට බයට දෙන්නෙක් රිංගලා දැන්. ගියාට පස්සේ තමයි උන් දෙන්න දන්නේ අදිසියට පැනලා තියෙන්නේ. චූවනේට දෙන්නෙක් ඉන්නවා. ඒතර දැන් දෙන්න භාගෙ පිටි තියෙන්නේ. අතුල්ලා මේව කරගෙන ඉන්නවා සායිඩ් දැකලා. වැඩක් නැහැ කතා කරලා ඒ දිහා බලනකොට ගියොත් හොඳක් දකින්න නැහැ. ඉතින් ඒකෙදි කියලා තියෙන්නේ ඒ වැසිකිළිය එතන ඉන්න ලොකු ස්වාමීන් වහන්සේගේ වත. ආගන්තුකෙක් කෙනෙකුට වැසිකිලි හොදලා තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා වැසිකිලි හොදලා නැත්නම් ඒ ලොකු ස්වාමීන් වහන්සේ තමයි ආගන්තුකයා බැලලා යන්නේ. ඉතින් මං ගියාම අපේ ස්ථානවල තියෙන වැසිකිලි වලට යන්න වෙනවනේ.
ගියාට පස්සේ පේනවා සලකන්නේ නැහැ. ඒකෙන් හොඳට පේනවා මේ මූණ හේදුවාට පුක හොදලා නැහැ. කොච්චර මූණ උපදාලා හරි ගසලා තියෙට හොදලා නැහැ. ඉතින් ඒකෙන් පේනවා මේ අනිත් එක සක්මන දිහා බලන්න ගියේ ඕන තරක බලන්න සක්මන සුද්ධ කරලා තියෙනවනේ අන්න හිතා ගන්න පුළුවන් මෙතන ඉන්නේ බැලුමක් නැති බල්ලෙක් කියලා. නැත්තම් සක්මනවත් අතු ගාලා නැහැ බලුමැක්කෝ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අනුගේ වැරදි වෙන ක්‍රමයක් නෙමෙයි. වැඩේ යනවනම් මැක්කෙක් නැහැ බල්ලගේ ඇඟේ. වැඩ. එසිකිලිය සුද්ධ කරලා තියෙයි. ඒ වගේම තමයි මම මේක කියනවා මේ වෙලාවේ. ওই ප්‍රසිද්ධ අම්මා කෙනෙක්ගේ ගෙදරට අරිදම ස්වාංශ ගිහිල්ලා තියෙනවා ඔක්කොම ගෝලියෝ ටික අරගෙන. ඒකේ විශාල පොසත්යක් ස්වාමීන් වහන්සේලා වැඩලා ඇති. දැන් අරිදම ස්වාංශ යනකොට එක්කෙනෙක් අර පස්සෝදන තියෙන සිංක් එකේ කක්ක කරලා රුවන්වැලි සාය වගේ කොත තියලා ගිහිල්ලා. එයා දන්නේ කක්ක කරන එකයි පස්සෝදන එකයි. එහෙම දේවල් තියෙනවනේ. ඒකේ කක්ක කරලා. දැන් හරිදම ස්වාංශේ යනකොට මේකේ කක්කා. හරිදම ස්වාංශේ මේ කක්කා අතින් අරගෙන අනික් සිංක් එකට දාන වෙලාවේදී දුරහඬ මතක නැතිලා. තව හැමතුන්නමක් යනකොට හරිදම ස්වාංශේ ඉස්සලා කක්ක කරපු එක අතින් අරගෙන එහා කක්ක එකට දානවා. මොකද අපේ සංඥානේ බැනුම් අහන්නේ. ඉතින් ඒ තරම් මේ දැරීමේ ශක්තියක් තියුණා හරිදම ස්වාංශේට. මම දැක්ක ලොකු සංසාර උපස්ථාන කරන වෙලාවදී ඇඟට අත තියෙන හැටි පුදුම ගෞරවයෙන් කරන්නේ කක්ක බෙට්ට වුණත් ධාතු කරඬුවක් වඩම්මන වගේ වඩම්මන්නේ. මොකද කලින් ගිය එක නා දන්නේ කක්ක කරන්න ඕන තැන. කමක් නැහැ. තියලා පැනලා යන්නේ. ඊට පස්සේ හරිදම සංසාර ගියාට පස්සේ අර අනිකාමතුරු යනකොට හරිදම සංසාර දැනගත්ත අහුණයි කියලා වැඩි. ඒ හැමෝම තමයි මට කතා කරලා කිව්වේ උඹට හිතා ගන්න බෑ. අපි මේ ශාසනය මෙතෙන්ට එනකන් අපේ ස්වාමීන් වහන්සේලා ඇදලා තියෙන ඇදිල්ල අපි හිතනවා ඒගොල්ලෝ මේ සුඛෝභෝගී ඉඳලා අපිට දෙන්න පුළුවන්කම තියෙදි නොදී ඉඳලා තියෙන්නේ කියලා. නොදී ඉඳලා නෑ. බුදුමාකාර ඇදිල්ලක ඒ නිසා උන්වහන්සේලාගේ හිතේ කෙලෙස් හිටින්නේ නෑ. මොකද අනුන්ගේ පවටත් කරගහනවනේ. නිසා කාගේරි පුකක් හොදපල්ලා. මට කියන්න තියෙන එච්චරයි. ඕකේ ඇති කිසිම වසලකමක්වත් මේ එකක් නෑ. ඒකෙන් තමයි අපි ඉගෙන ගන්නේ අනේ අපි කොච්චර තැන් වල දේවල් දාලා ඇද්ද වරද්දලා ඇද්ද අනේ මේ මිනිස්සුක බරකට නොගනීව හදපල්ලා මමත් කාගේරි වැරද්දක් දැක්කොත් ඌට කියන්න යන්න ඕනේ නෑනේ මොකටද මේ ශාසනයනේ ඕන තැනකට ගියාම පටන් අර ගන්නවා අඩියෙම හුදුට සුද්ධ කරනවා ඔය පෙට්ටිය අස් කරන්න පටන් ගන්නකොට බෑ පට්ටිය කරනම මේ වැඩි මට කරගන්න බෑ නමුත් කොනකින් පටන් ගන්න පොඩ්ඩකින් පටන් ගන්න ඒකට සත්පුරුෂයෙක්යිල උදව් කරනවා එහෙම නැත්නම් තමයි හති අරිනවා. ඉස්සර මේ කාමරේ හිටියේ වේරකොටනේ. වේරකොට මට බයින ඔබ වහන්සේ වැඩක් ගත්තාම ඉවර කරන්න එපා හාමුදුරනේ. පටන් ගන්න ටිකකින් හති අරින්න. ආයෙසරයක් කරන්න. ඒකට වැඩේ කරන දන්නේ නැහැ. ඒකට මම කෙරුවත් නෙවෙයිනේ. මම පටන් ගත්තා තව කෙනෙක් ඇවිල්ලා කෙරුවා. මම කවුරු හරි කරන යන්න අත දුන්නා. සයන් කතං පරං විපකතං සයන් කතං. තයන් විපකතං පරං කතං. සයන් කතං සයන් විපකතං. කුමාර ඔක්කොම කියලා දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඉතින් මේ සාසනයක් සේනාසනයක් රකින්නකොට අපිට කොච්චරක් පුළුවන්ද මේ අපිට සෝතාපට්ටි මාර්ගේ වඩන්න අනික් භාවනා කරන අයට නොදැනෙන්න ඒගොල්ලන්ගේ කෘත්‍ය කරලා දෙන්න. ඒක පුදුම සතුටක් ඇති වෙන එකක්. ඒක මම දන්නේ වෙහෙසක් කවදාකවත් එන්නේ නැහැ. අනිත් ඒක තාරාතිරමුකුත් නැහැනේ ඕකේ. මේක ලොකු හාමුදුරගේ පොඩි හාමුදුරන්ගේ කියලා. මේක බුද්ධ කෘත්‍යනේ බුදුහාමුදුර කළ යුතු දෙන්නේ. මේක බුද්ධ වතනේ. කොයි එක කෙරුවත් බුදුහාමුදුරණ ගිලම්පසක් පූජා කරා වගේ වැඩක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක හිතගෙන කරනවා නම් මේ සෝවා ධර්මය අපිට අකුණු ගහපන්කෝ එනවස්සපන්කෝ වැහපන් මොන වෙන්නේ. අපි ඒ තාලු ගසා දාගම්මත් ඇඟිට බැටිකත් ගත්ත ගියා. ඉතින් මේ දේ කරන්න අනකාරික ධර්මපාලතුමා ඉල්ලුවේ සංඝයා ප්‍රශ්නමක් අත් හිටියේ නෑ දා. ඉන්දියාවට කියලා මැරිලා කියලා තියෙනවා මගේ අලු ටිකවත් ගෙනියන්න එපා ලංකාවට මෙච්චර බෝධලයක් වියදම් කරලා මම වැඩ කරාට මේක ඉන්නේ අක්කුට මේක තේරෙන්නේ නැහැ කියලා. එතකොට හැබැයි මෙච්චර කලෙලියක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ දවස්වල ත්‍රිපිටකයක්වත් හරියට තිබුණේ නැහැ, පන්සලක්වත් හරියට තිබුණේ නැහැ. ඒ වගේම මේ ධම්මනිසන්ති ආමතුරු මම පටන් ගන්නකොට මෙච්චර කලෙලියක් හිතේ තියෙන්න ඇති. අපි ලොකු සංහස දැකලවත් නෙවෙයිනේ පටන් ගත්තේ. ලොකු සංහස ගෙන්නලා විනාඩි 30කින් ලොකු සංහස දුන්නලු ඔබාන්තෝ කියන කතා බෑ මේක මම කරනවාමයි ඊට පස්සේ ලොකු සංහස කියලා තියෙනවා එහෙමනම් ගහක් යට ඉන්න හරි මාත් එන්නම් කියලා. නැත්තම් කැමති වෙලා නැහැ බයිලා කාර්ය කිව්වට කරන්නේ නැහනේ.
ඉතින් ලොකු සංසය ආවා ධම්මනිසන්ති ආමතුආවා ඊට කලින් අර විදියට අනකාරික ධර්මපාලතුමාලා මේ කලෙලි කරලා තිබුණා. අපි ඇත්තටම මේ තාර දාපු පාර කැවිදින මිනිස්සු පිටසක් නේ. අපි මේ මොනවද මේ කචුකුචු ගහන්නේ? නෑ බෑ කියාගෙන. ඉතින් අර හුඟාක් ඒ වැඩිමහල් ස්වාමීන් වහන්සේලුවා කියලා අපවත්ුනේ නෑ. කරලා ආදර්ශයේ තියලා ලොකු සංසය අපවත් වෙන්න කිට්ටු වෙලා ධම්මනිසන්ති ආමතුආන් කිව්වලු මට මේ මගේ ධර්ම මල්ල දීලා මැරෙන්න කෙනෙක් නෑ නේ කිව්වලු. පේන තෙක් අහලක නැහැ කවුරක්වත් ලොකු සංසය අනුගමනය කරන කෙනෙක්. මගේ මේ ධර්ම මල්ල දීලා මැරෙන්න කෙනෙක් නැහැ කියලා. බුදුදත්ත හාමුදුරුවෝ ලියලා තියෙන පොතක් මගේ බණ පොත කියලා. එම්පිරිකේ ඥානසී හාමුදුරුවෝ ලියලා තියෙනවා ඒ සංසරට වෙච්ච දේ. අපි මේ මොනව අල්ලගෙන නටන්නේ කියලා හිතනවා. ඒ නිසා අපි යන පාරේ අපිට එකයි කරන්න තියෙන්නේ සතුට වෙලා. අපි මේක ප්‍රමෝදයෙන් ප්‍රසන්න මනසෙන් කරනවා නම් උච්චරයි යෝයින් එහාට මේ ලස්සන සාසනයක් නැහැ. මේකත් මූණ අට කරන එන ගාච්ච සෝම් පිටේනේ වගේ මට නම් නොදකි. මුස්පේන්තුයි මට. පබුලුව එක වරෙන් යන්න මයිත් එක බැරි එක හින්දි ගිහලා ඵලයි යන්න මට මොකෝ. ඉහිව් සාසනයක් මේක ඒක නිසා මම කතා කරනවතර වැඩි. අපි එනවා මයික් එක උඹට කමල්. එහෙමයි සංස අවසරයි. පළවෙනි ප්‍රශ්නෙට යමු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය වසර 2ක් පමණ භාවනාවත් එදිනෙදා වැඩ කරන විට සතිය පිහිටුවීමත් කරමි. පරයන්කයේදී ආනාපානය හා sound of silence අතර සිත මාරු වේ. ආනාපානය ගෙවි නැති වී යන ආකාරයත් හුස්ම නැතිව ගෙවෙන මොහොතක් දැනේ. අසුබිමින් කීයින් ශබ්දයක් ලෙස sound of silence පවතී. ඒ අතර සිතුවිලි ශබ්ද ඇති වී නැති වේ. මේ ආකාරයට භාවනාව කළෙමි. කලකට පසුව භාවනාවේදී හිස් භවයේ සිට පිළිවෙලින් ඇසීම ශබ්දය එසේ ඔරලෝසු කටුවේ ශබ්දය ලෙස හඳුනා ගැනීම සිදු වුණා. භාවනාවෙන් නැගිටින විට මෙය එම ශබ්දයේ නාම රූප සැකසුණු ආකාරයේ බව වැටහුණා. ඉන්පසුව මෙම හැම දෙයක්ම මේ විදියට සකස් වෙන බවත් ඒවායේ මම සිතා සිටි ආකාරයට පැවැත්මක් නැති බවත් දැනුණා. යම් කලකිරීමක් දැනුණා. එදිනෙදා කටයුතු. බොහෝ අවස්ථාවලදී කීයින් ශබ්දය පසුබිමෙන් පවතී. එයට කැමැත්තක් හෝ අකමැත්තක් නැත. දැඩි සතුටක්, දුකක්, බයක් හෝ තරහක් ආ විට පපුව හරහා කිඳා බසින විදුලියක් වැනි දැනීමක් දැනේ. එය තරහක්, බයක් ලෙස හඳුනා ගනී. එම දැනීම හා සිතුවිලි අතර සිත මාරු වෙවි දැනීම නැති වෙන තෙක් ගෙවි යන ආකාරය බලමි. පසුව මා රෙස්පොන්ඩ් කිරීම සිදුවේ. මේ කුමක්ද කියා අනුකම්පාවෙන් කියා දෙන මෙන් හා කුමක් කළ යුතුද කියා පදාරන මෙන් ඉල්ලා සිටිමි. පෙරවන් සරණයි. වාර්තාවේ අවසන්. මම හිතන්නේ ප්‍රශ්නේ ඉච්චරම අදාළ නෑ. ඔය අනෙක් නට වැඩ කරගෙන යන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ අබේදුරක් නැතත් මේ වෙන්නේ අපිට අපේ අතින් වහා ක්‍රියාත්මක වෙන දේ ජවනිකා කීපයකට කඩලා පෙන්නනවා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා thin slicing of time කියලා. නැත්නම් ක්ෂණ භංගුර කියලා ඉංග්‍රීසි සිංහල වචනක් තියෙනවා. හැමදේම සිද්ධ වෙන්නේ එකින් එකට එකින් ජවනිකා අනුව. ඒ නිසා බයක් ඇති වෙන්නේ කලින් සංඥාවක් නොදී. චකිතයක් ඇති වෙන්නේ ඊට ඉස්සෙල්ලා වෙන මොකද්ද සංඥාවක් දැන් අපි අර සතියේ නැත්තම් ඒ සංඥාව පුබ්බඩිමිත්ත පුබ්බකරණේ අහුවෙන්නේ නැහැ. එතකොට එකපාරට සදා තරහ ආවා. එකපාරට බය ආවයි කියලා කිව්වට එහෙම නැහැ. මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ විපස්සනාවේ කිසිම දෙයක් නැහැ අනුපිළිවෙල නැතුව. හැම දෙයක්ම වෙන්නේ ඉස්සෙල්ලා පුබ්බකරණ පුබ්බ නිමිත්ත තියෙනවා. ඉතින් පුබ්බකරණ පුබ්බ නිමිත්ත දන්නේ නැති වුණොත් අපිට පේන්නේ ගහෙන් ගෙඩියෙන්නා වගේ තරහ එනවා, කේන්ති එනවා, අතය තමයි කෙඩුවේ, මම තමයි වැඩිකාරය කියලා. නෑ එහෙම නෑ. ඒවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයකට. ඒ නිසා භාවනාවේදී භාවනාව කියන වචනේ මම ඉල්ලාස් කර ගන්නවා. සතියේදී කියන්නේ මේවා වෙන හැටි ජවනිකා වලට කඩලා පෙන්නනවා. ඉතින් මේක එක අවස්ථාවක් තමයි මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. තමන් සතිමත් වෙලා තමන් සතිමත් බව දැනගන්න සතිමත් වෙච්ච චිත්තක්ෂණේ බෑ. ඊට පස්සේ චිත්තක්ෂණ 4ක්වත් යන්න ඕනේ. ඒ වගේම රාගයක් නැති හිතට රාගයක් එන බව රාගෙට තියෙන වෙලාවේ දැනගන්න බෑ. රාගේ චිත්තක්ෂණ 4ක්වත් තියෙන්න ඕනේ. ඒකෝට තමයි දැනගන්නේ. ඒක අභිධර්මයේ කියනවා භවංග උපච්ඡේද භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්තිර්ණ වොත්තපන. වොත්තපනේදී තමයි දන්නේ ඇහැට රූපයක් දැක්කයි කියලා. එතෙන්ට යනකම් අර භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන චක්කු විඥාන සම්තිර්ණ
සම්පටිච්ඡන සම්තිරණ. ඌවයිදී මොකක්වත් තාම තීන්දුව වෙලා නැහැ. සතියෙන් ඉන්න එකනට තේරෙනවා මේ වොත්තපණේට එනකොට මෙන්න මේ වගේ පෙළ සකස් වීම වගේක් වෙලා ඉන්නේ කියලා. ඒ ගෑනු පිරිමකම නැහැ. ඒක බුදුහාමුදුරන්ටත් එච්චරයි මටත් එච්චරයි. මම මේ අභිධර්මයේ දන්නවට හෝ අගය කරනවට නෙවෙයි මම මේ කියන්නේ. අභිධර්මයේ තියෙන මේ දේවල් අපි ළඟට අපි දැනගන්නකොට බබා හම්බෙලා ඉවරයි. බඩේ බොක්කේ බබා ඉඳලා තියෙනවා මාස 9ක්. නිකම් මේ ගහින් ගෙඩියන වගේ බබා දුන්නා කිව්වට බුදුහාමුදුරුවෝ කියනවා බ්‍රහ්මයා කියන්නේ අම්මගේ රෙද්දාසේ තියෙන එකද කියලා අහනවා. අම්මා දන්නවා රෙද්දාසෙන් තමයි බබා ආවේ කියලා. මහා බ්‍රහ්මයා දීපේක නෙවෙයි කියලා. බුදුහාමුදුරුවෝ උපහාසයට ලක් කරනවා. ඉතින් අපි කියනෝනේ මට තරහවයි කියලා. මේ මැදියට තරහ මගෙත් කරගන්න. දන්නවනම් මේ බවංග උපච්ඡේද වෙච්ච හැටි බවංග චලන උපච්ඡේද පංචද්වාර වජන චක්කුත් විඥානයේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන වගේ සම්පටිච්ඡන සම්තිරණ කියලා කියන්නේ පිළිගන්නවා ඒක. කුණු හර්පේ දන්නේ නැතුව පිළිගන්නවා. ඊට පස්සේ සම්තිරණයක් කරනවා. මේක ඇහෙට ආපු රූපයක් කියලා. ඊට පස්සේ තමයි සීලෙක් ගන්න. ඉතින් ඔය ටික අපි කියනවා දෙයියෝ කෙරුවයි කියලා. බුදුහාම කියව නෑ පිස්සු. හොඳට සතියෙන් බලාපන්. එහෙම ගහින් ගෙඩි එන්නේ නෑ. ඉතින් මෙයාට වෙලා තියෙන්නේ අර හැංග ගැස්සෙන හැටි දැන් තේරෙනවා. හැංග පුරා මේක පාට් කරන්ට් එකක් යනවා. ගියාට පස්සේ තමයි මේක රාගයේද, ද්වේෂයේද, බයද ඇත්තටම කියනවනම් ඒ චලනයේ වෙන ඒ කියන්නේ පංචද්වාර වජ්ජනට යන්නේ ඉස්සෙල්ලා පංචද්වාර වජ්ජනේ චක්කු විඥානය කියන්නේ ඉස්සර වෙලා පංචද්වාරේ කොයි එකෙන් ආවත් ඒක චක්කු විඥානයේද සෝත විඥානයේද කියලා මමයි නම දාන්නේ. ධම දැම්මොත් චක්කු විඥානයේ රූපයක් වෙනවා ඒක. සද්දයක් කිව්වොත් සද්දයක් වෙනවා. ඕන දෙයක් වෙන්න පුළුවන් ඒක. ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. ඒ බලයට උඹ දාන්න නමේ හැටියට ඒක ක්‍රියාත්මක වෙනවා. උඹයි නම දාන්නේ මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමය. උග සතුටින් කරපන්. උග දැනගෙන කෙරුවත් නැතත් එකමයි වෙන්නේ. සතුටින් ගෙදෙන කෙරුවොත් තිරේ එහා පැත්තේ වෙන දේ පේනවා. කාර් එකේ ඩෑෂ්බෝඩ් එක නෙවෙයි එන්ජින් එකේ මොකද වෙන්නේ කියලා පේනවා. ඒකේ ඊට එහා බුදුහාමරෝ දැක්කා. හැබැයි අපිට ටිකක් බලතැයි. අන්නේ ටික බලන්න හිමීට වැඩ කරන්න සතිය වැඩි කරන්න කියනවා. ගොඩක් වැඩ කළ සතිය අඩු වුණොත් මොනව වෙනවද කියලා මේක පාට කේන්ති වෙනවා. ඒක පාට තරහ යනවා. නමුත් සතිය වැඩි කරලා එන අරමුණු අඩු කරපුවාම ඔය හැම අරමුණකම මනාපමනාප තියෙනවා. ඒක ඇති වෙන්නේ සම්තිරණ වොත්තපන කියන අවස්ථාවේ. සම්පටිච්ඡන වෙලාවේ මනාපමනාවක් නැහැ සමහරලාට. ඒකට මම මනාපමනාප දාලා මම කියනවා අරමුණේ මනාපමනාප තිබුණයි කිය. ඊකලෙත් ඉතඬු. ඉතින් ගෝසා කරනවා ඊට පස්සේ නුරුස්නා ගතිය එනවා මට දොස් කියනවා අනුට දොස් කියනවා. නමුත් මේ අරමුණට මනාපමනාප දාන්නේ මමමයි. ඒව අපේ ඔළුවට දැම්මේ අපේ අම්මයි අප්පච්චි තමයි. අපේ ගුරුවරු ටික තමයි අපේ ඔළුවට මේ කුණු හarp වගේක් දාලා මේක හොඳයි මේක නරකයි මේක දිගයි මේක සුබයි මේක අසුබයි කියලා ඉතින් ඒ අනුව අපි බලනවා. ඉතින් ওই ටික කියපුවාම පේන්නේ මම නිකන් මේ බුදුහාමරට එහායිලා කතා කරනවා වගේ කියන්නේ. නෑ එහෙම එකක් නෑ. බුදුහාමරේ කියලා දීලා තියෙන්නේ උඹ පෙරහැර ගියාට පස්සේ අස්තයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහලා වැඩක් නෑ. ඔය වෙනකොට බලපන් තරහ එන්නේ ඉස්සෙල්ලා ලකුණක් පෙන්නනවා. ද්වේෂය එන්නේ ඉස්සෙල්ලා ලකුණක් පෙන්නනවා. උඹ ඒක මඟාරවලා රෝග ලක්ෂණ මඟාරවලා රෝග ලක්ෂණ බලන්නේ නැතුව බෙහෙත් බීලා හරියන්නේ නෑ. උකට වෙන වෛද්‍යවරුකට කියන්න දන්නේ නැහනේ. උඹ කියන දේ විදිහට වේදා බෙහෙත් දෙන්නේ. උඹ කියන්නේ බොරුනේ. උඹ හරියට රෝග ලක්ෂණ දැකලා නැහනේ. උඹ සමුදේ දැකලා නැහනේ. උඹ මේ ඇම්මැතු වෙච්ච දේ බලන්නේ කතා කරන්නේ. ඉතින් අපිට මේ සමුදේ බලන්න ගියාම වේදෙක් ඕනේ නැහැ. මොකටද වේදෙක්? වේදා උච්චරවත් භාවනා කරලා නැහනේ. ඌ ඊට වැඩිය මැට්ටෙන්නේ. මොනම වේදෙක් භාවනා කරලා නැහැ. බුදුහාමරන්ට ඒකයි කියන්නේ සතාට වෙන බව දුකට වේදානන් උන්වහන්සේ අපිට කරලා කියලා දීලා තියෙනවා. ඒ නිසා අර කලබලයක් බයක් එහෙම නැත්නම් දෙයක් ඉස්සර ඇඟේ ඇති වෙන රසායනික වෙනස්කම ඒක ඉලෙක්ට්‍රොමැග්නටික් කියලා කියනවා කිමිකල් කියලා කියනවා. රසායනික වෙනසකුත් ඇති වෙනවා විද්‍යුත් චුම්බක ශේෂ්ඨ වෙනසකුත් ඇති වෙනවා. ඉතින් ඒක මේ කියන සතෙක් කාපුවාම බුදුරජාණන් මහා විකට භෝගේ ගන්නයි කියලා. ගත්තාම ඇඟේ කිලිපොරනවා. අසුචි මේ අලුයි මැටි මුත්‍රායි ඒ කනකොට ඇඟ කිලිපො එතකොට සර්ප විස බයිනවා වෙන මොකක්වත් වෙන්නේ නැහැ සර්ප විසට බයලා ඉන්න එක
ඉතින් නිකන් ඉන්නකොට පොඩ්ඩක් කක්ක ටිකක් කාලා බලන්න මොකක්වත් වෙන්නේ නැහැ. ඔය බොරුව තියෙන්නේ. බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඔක්කොම ටික වරඳලා තියෙනවා. ඒකයි බුද්ධ ශ්‍රීසරණින් ඔය දිච්ඡපුරුෂලක්ෂණ මේ මොනවාද සමනක් ගන්න රැස් බුදු රැස් වීදුනේ ඒකෙන් පොඩ්ඩක් කාලා බලබල්ලා චූ ටිකක් බීලා බලබල්ලා. මොකද්ද ඕකේ තියෙන අපේ බබෙක්ගේ කටේ චූ ටිකක් ගෑවිච්චාම අම්මලා ඩෙටෝල් දාලා හොදනවා. පිස්සු. අපේ අම්මා කියලා තිබුණේ ගූ ටිකක් කෑවේ නැත්තම් පොඩි කාලේ බුලත් ඊටවත් රතු පාට වෙන්නේ නැහැ කියනවා ඉතරහා. බුලත් ඊට හරි කාපුවම කට රතු වෙන්නේ නැහැ නේ ඔක්කොගෙම. රතු වෙන්නේ පොඩි කාලේ ඇති වෙන්න මොනද කණ්ඩෝනේ අන්න අසවල් දේ Google වෙනවයි කියලා කියන්නේ. අලුත්ම සිස්ටම් එක. ඕනම දෙයක් Google කරතයි. ගල් වෙන වෙලාව තමයි. ඉතින් ඒ නිසා මේ මහා විකට භෝගේ කියනකොටම අපිට ග්‍රීක කාමතුරු කිය මොකුත් වෙන්නේ නැහැ. හිත ගැස්සිලා යනවා. ඔබට මේ සතා කණේක හොඳයි එතකොට. මේ මගුල කාලා ජීවත් වෙලත් කාවියේ. ඕක තමයි වෙදකම කියන්නේ. Taman ළඟ තියෙන මේ හතරම පොඩ්ඩක් පාවිච්චි කරලා ඒක මේ ජීවකයාගේ ජීව ඖෂධය වගේ. අපි ඒක පැත්තකට දාලා සබන් දාලා අත හොදාගෙන මේ දොස්තර ගාවට යනවා බේත් දෙන්න. බේත් ගන්න. අයියෝ මේ මැට්ට මොන මගුලක් දන්නවද? කිසිම දොස්තර කෙනෙක් දන්නේ නැහැ. උන් විතර දොස්තර වෙච්ච જાතියක් දොස්තර. මම ආව බඩිනවාමයි. ඒමයි පුරුද්දක්මයි. මට හොඳ වෙලාවට ඉච්ච ලෙඩ උනේ නෑ. භයානක ලෙඩ තුනක් ඇවිල්ලා ඉස්පිතාලෙත් ඉඳලා තියෙනවා. ඒ වුණාට නෑ. ඒක නිසා ඔය ලෙඩේ එන්නේ ඉස්සලා පෙන්න රෝග ලක්ෂණ. බයක් එනකොට, චකිතයක් එනකොට අර ඇඟ කිලිපොළන ගතිය දැක්කනම් හිතන්න ඒක සතාට තේරෙනවලු. සතා මෙහා බය වෙලා ඉන්නවාද කියලා දන්නේ මේ ඇඩ්‍රිනලින් ස්‍රාවය තමයි ඇඟට තේරෙන්නේ. ඇඩ්‍රිනලින් එනකොටම අනිත් එක්කනට ඒකේ ගඳෙන් කියත හැකි මෙහා බය වෙනවයි කියලා. බය වුණා දැක්කොත් සතපයින්. මේ පරයන කතාවක් කියලා තියෙනවා ගොඩක් වෙලා ගිහිල්ලා දැන් පහලිය කුටි මයිදියා රවනවා. කරන්න දෙයක් නැහැ. මේ ගෙදරක හිටියලු හුද්දටම යාළුවෙක්. ඉතින් ඌ ගෙදර එනවලු ෆ්‍රිජ් එක අරගෙන බත් ඔය තියාන දෙයක් කනවලු ඕන හදාන්න බොනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් පස්සේ ඒ ගෙදර මිනිස්සුත් ගණන් ගන්න අලුත් බඳපු දෙන්නෙක් මේ යාළුවා එනවා. ඉතින් කාලෙට පස්සේ මූ රට ගිහිල්ලා. රට ගිහිල්ලා ආවට පස්සේ අවුරුදු 10කට පහකට පස්සේ මූ පුරුද්දට ගෙදර ගිහිල්ලා බලනකොට දොර වහලා නැහැ. මූ ගෙට ගිහිල්ලා තේකුත් හදාන බීලා බල්ලත් හිටිය ගාව ඉන්නලු පත්තරේ බල බල හිටලා තියෙනවා. ගෙදර ගෑණි ඇවිල්ලා කිව්වලු උළු ඇති කරන් බුදු අම්මේ ඔය බල්ලා මිනි කන බල්ලෙක් ඕක ළඟට ගියේ කොහොමද කියනකොටම බල්ලා පැල්ල කෑවලු. එතෙන්ට එනකම් පත්තරේ බල බල බල්ලා හොඳට බුදියන්නේ හිටියලු. අර හිටපු බල්ලා නෙවෙයි මේ. මේක මිනි කන බල්ලෙක්. එයා මේ බය ඇති කරනකොටම අර මනුස්සයට බයක් ඇතුණා. එතකොටම බල්ලා කෑවේ. මොකද එතකොට මෙයාගේ ඇඟේ අර ශ්‍රාව ඇති වෙනවා. ඇඩ්‍රිනලින් ශ්‍රාව වෙනවා. එතකොට බල්ලා ෂෝකේට බුදියන්නේ හිටියේ එතෙක් වෙනකම්. ඒ වගේ අපේ ඇඟෙන් වෙන ඒ ශ්‍රාවය ඔය ගෑනුන්ගේ ඇඟෙන් නිකුත් වෙන ශ්‍රාව පිටුන්ගේ ඇඟෙන් ඒවට එක්සූඩ්ස් කියලා කියනවා. ඒකෙන් තමයි ඔය ඇට්‍රැක්ෂන් එක එන්නේ. මේ ගහක් පොළවේ වැවෙනකොට ගහේ මුලෙන් එක්සූඩ්ස් එළියට යනවා. ඒ අණුව තමයි පරිසරය හැදෙන්නේ. ඒ තේක වැවෙන ගස්, තේ වවන කැලේ ආදි වශයෙන් පොළව තත්ත්වගත වෙන්නේ වැවෙන ගහේ මුලින් නිකුත් වෙන මේ ශ්‍රාව වලින්. ඒක හරියන්නේ නැත්නම් ඒ පොළවේ ගහ හැදෙන්නේ නැහැ. ඒ වගේ අපි භාවනා කරන අය තුල ඒක ගතියක් ඇතුළත ඕන කෙනෙකුට එතන භාවනා පිහිටනවා. ඒ මොකද අපි හෙලි කරනවා අපි කියනවා උඹ ගැන මට තරහක් ආවා. උඹ ගැන මට මනාපයක් ආවා. මම නෙවෙයිනේ ඒක දැඟෙන්නේ කරන්නේ. ආන්නේ විදිහට මේ thin slicing of time කියන එක මයිකල් ඒ වන්ස හරියට විස්තර කරලා තියෙනවා The Gist කියන පොතේ. අපි වැඩ කරන හැම එකකම අපි පොඩ්ඩයි දකින්නේ ඇතුලේ ගොඩාක් වැඩ වගේක් යනවා. අපි දකින්නේ වොත්තමණෙන් පස්සේ කෑල්ල විතරයි චිත්ත වීදියේ. වොත්තමණෙන්ට උඩ කෑල්ල බුදුහාමුදුරු විතරයි දකින්නේ. අපිට කියලා දීලා තියෙනවා පොත බලපන් කියලා. බැලුවොත් පේනවා අපි වචනේ කතා කරන්න ඉස්සෙල්ලා මොකද්ද සලස්මක් තියෙනවා. බය වෙන්නේ ඉස්සෙල්ලා සලස්මක් තියෙනවා. හිතෙත් තියෙනවා. ඒ වගේ කරන චිත්ත නියාමයකට ඒක මේ බුදු උනාද නැද්ද ගෑනුදු පිරිමි දෙකක් නැහැ. හැබැයි මේක බෙදා හදා ගැනීම විශාල සාසනික ලස්සනක් තියෙනවා. ආඩම්බරයක් තියෙනවා කවුරු විස්තර කරුවත් ඒක හැම කෙනාටම අයිති දැනුමක්. ඒ නිසා අපි පුළුවන් තරම් හෙලිකරනද එතකොට මේ වැරද්දක් වෙන්න ඉස්සෙල්ලා බෙල් තුනක් වදිනවා. හොඳක් වෙන්න ඉස්සෙල්ලා බෙල් තුනක් වදිනවා. අපිට හැදෙන්න වෙලා තියෙනවා. ඒක පාට ගහෙන් ගෙඩි එන්න වගේ කිව්වට එහෙම එකක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේ දේ කෙරෙන්නේ ਸਰබලධාරි දෙවියන් නෙවෙයි උඹයි ਸਰබලධාරි දෙයයන්ාංශේ උඹ ඒක පාවා දුන්නොත් උඹ නීච වෙනවා තුච්ච වෙනවා නෑ මේ දේ මම්මයි කෙරුවේ මට කේන්ති ආවේ මගේ වැරද්දේ කවුරු කරපෙකක් නෙවෙයි මට දැනගන්නත් පුළුවන් මට දැන් තරහින් ඉන්නේ කියලා තරහක් ආවම තරහවයි කිව්වම මොකක්ද වැරද්ද ඉතින් ඒ නිසා කමල් ඔය වැඩිපුර කතා කරනකොට අපි ඊගාවකට යමු
එහෙම සංස අවසරයි තව ප්‍රශ්න දෙකකුත් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ දෙක හෙට දාපන්. දැන් ওই කියු ඉස්සෙල්ලා නම් කරපු ප්‍රශ්න දෙක විතරයි. එහෙමයි සංස දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ඊ අර චින්තයෝපු සතර කොන් ප්‍රශ්නේ යට ප්‍රශ්න ටිකක් එයා අහලා තිනවා අදත් ඉල්ලීමක් කරා මේ ඒක පුළුවන් නම් ස්වාමීන් වහන්සේට දාන්න කියලා නිසා මම චින්තලෙටින් පෑන් තියෙනවා කොළ තියෙනවා ලියලියා ඉන්නවා. දැන් ওই වගේ ගෑනු කෙනෙක් ආවොත් එimhe හැමදාම ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. ඒ නිසා මම දැන් කරාරිනවා. ඒක හැබැයි කරාරින් නැතු වෙන්න මොකද්ද මේ කමල්ගේ නමට හරි රාධිකාගේ නමට හරි දානවා. ඉතින් කමල් ඒකට පෙරක දෝරුකම් කරනවා. මේ චින්තත් සතා වෙන්නේ නැහැ නේද එතකොට? ඒ නිසා කියවපන්. එහෙමයි සංස මම චින්තටම දෙන්නම් ස්වාමීන් වහන්සේ තියෙන ප්‍රශ්නේ චින්තන බැනුම් අහනවා මගෙන්. හැබැයි උඹ කියවන එක ලාභයි මට හිතෙන්නේ. චින්ත තරහ වෙනවා ඌව කියවන්න ගියොත් එහෙම. චින්ත ගෑණියක් නෙබා. කමල් ස්වාමීන් වහන්සේ දෙමු කියලා මට හිතෙන අවස්ථාවක්. හරි උඹ තරහ වෙන්න කැමති නම් දීපන්. චින්තා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බය වෙලා නේද ඉන්නේ? ස්වාමීන් වහන්සේ. බය වෙලා. එහෙමයි. එහෙම වෙන්න ඕනේ. හරි කමන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම බොහොම කෙටියෙන් ඒ ප්‍රශ්න ටික එක සැරේ තුනම කියවන්න ස්වාමීන් වහන්සේ. ඔය දවස් පමා කෙරුවොත් බැනුම් අහනවා කියෝපන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට නිින්ද යන එක ගැන තියෙන මේ භාවනා කරන්න ගියාම නිින්දට වැටෙන එක තවමත් නිින්දට වැටීමේ මුල දැකගත නොහැකි විය. කොතෙක් අමතක කිරීමට උත්සාහ කළද හොරෙන් හෝ ඒ ගැන විපරම් කිරීමට පෙළඹේ. ඔබ වහන්සේ වෙනත් කෙනෙකුගේ කමඨහන් සුද්ධ කරද්දී කීවා කරන දෙයින් කෙරෙන දෙයට මාරු වෙන තඩ මාරුව කිසිදා දැක්කගත නොහැකි බව. එසේනම් මා නින්දට වැටීමේ මුල බැලීම නතර කළ යුතුයද? නෑ එහෙම එකක් ඇත්තේ නෑ. අපි දන්නව කොච්චර කෙරුවක්වත් අපි බලන දෙයි පේන දෙයි අතර වෙනස අපේ හිතට අඳුරන්න බෑ. මං අහන දෙයි ඇහෙන දෙයි අතර වෙනස අපේ හිතට අඳුර ගන්න බෑ. මම සක්මන් කරනවද සක්මන් කෙරෙනවද කියලා විශේෂයෙන් කොතනදීද මාරු වෙන්නේ කියලා ඔටෝ පයිලට්ින් දාන තැන අහුවෙන්නේ නැහැ. නමුත් ඒක ගැන බලා සිටීම ගැඹුරු සතියක්. බලා සිටීම ගැඹුරු අප්‍රමාදයක්. මොකද යම් ප්‍රදේශ අපිට අහුවෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ විතරයි අහුවෙන්නේ. නමුත් ඒකට දැනගෙන මෙතනයි මේ තඩමාරුව, මෙතනයි මේ මැජික් එක, මෙතනයි මේ මායාව තියෙන්නේ කියලා කරාරින්න එපා. බලාගෙන ඉන්න. දැක්කේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. නිරීක්ෂණයේ දිගටම යන්න. ඒකට අපි කියනවා අප්‍රමාදේ කියලා. alert, diligent, vigilant කියලා. ඒ නිසා දිගට බලන්න යන්න. දැක්කේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒකයි කියන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් ඊළඟ ප්‍රශ්න ස්වාමීන් පිට ගිය සිත නැවත කයටගෙන ඒම සැවොම කළ යුතු නැති බවත් ඔබ වහන්සේ කීවා. එතනදී අදහස් වෙන්නේ ස්වභාවයෙන්ම පිට ගියයි කියලා බයක් නැත්තම් සැකයක් නැත්තම් යන්න අරපන්. බය නම් සැක නම් අයියෝ හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවනම් උත්තරේ තමයි ආපහු ගන්න අරමුණට. එහෙම නැතුව බයක් සැකක් නැති කෙනා ආපහු ගන්න යන්න හොඳ නැහැ. ඒකට හිතට යන්න අරින්න. එතකොට හිත තනියම ගිහිල්ලා වැටිලා තුවාල කරගෙන යා දැඩිවීමක් පෞරුෂත්ව වැඩිවීමක් සිදු වෙනවා. ඉතින් ඒ නිසා කාට හරි ගියා හිත පිට ගියා කියලා සැකයක් බයක් පශ්චාත්තාපයක් ඉච්ඡාබංගත්වයක් තියෙනවනම් අරමුණට ගැනීම තමයි උත්තරේ. නමුත් බය නැතුව යනවනම් දිගට යන්න අරින්න ඕනේ. ඒ වගේ කරුණු චින්ත වගේ හිතන අයට අහු වෙන්නේ නැහැ. මොකද හේතුව ඩිසිප්ලිනරියෙන් වැඩි. ඒ සදාචාර වෙන්න හදනවා. අරක කිව්වොත් ඒකමයි මේක කිව්වොත් මේකමයි කියලා අර ආර්ය පරිශ්‍රණය කරන්න කැමති නැහැ. ඉතින් එතකොට හැමදාම හැම එකටම කටට කවන්න ඕනේ. ස්පූන් ෆීඩින් කරන්න ඕනේ. ඒක වෙන්නේ පර්ෆෙක්ෂනිස්ට්ලටයි. එහෙම නැත්නම් ওই සදාචාරවාදීන්ට මම භාවනා කළ යුතුද නැත්නම් වෙන භාවනාවට ඉඩ දීලා ඉන්නවද? සක්මන් කරනකොට ඉබේ වෙනකොට ආපහු සක්මන් කරන තැනට ගන්නවද? මෙනෙහි නොකරත් ආනාපානෙ වැටෙහිදි මෙනෙහි කරන්න ඕනේද? ඉතින් ඒක ඇත්තට කියලා දෙන්න බෑ. කරලා අතහුරු කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඇත්තටම ස්වාමීන් මට හිත පිට යන එකේ ප්‍රශ්නේ එන්නේ ප්‍රපංච වෙනකොට තමයි. ඒක තමයි මට හිතාගන්න දෙයක් නෙවෙයි. ප්‍රපංච වෙන්නේ නැතුව ප්‍රපංච ඉගෙන ගන්න බෑනේ. එහෙමයි. එතකොට ඒකේ දිගට ගියා කියලා ප්‍රශ්නයක් නැද්ද? ඔබට නියන්නේ මට නෙවෙයිනේ මට ප්‍රශ්නයක් නැහැ. මට නම් කොහොම චින්තා උඹනේ ඔයිට වැඩි ප්‍රශ්න වදපන්. මට කාදාක ප්‍රශ්න නැහැ. උඹලගේ වැඩේම නැති දෙයකින් ප්‍රශ්න හදාගන්න එක. එව්වටම උත්තර දීලා මගේ කට උල් වෙලා තියෙන්නේ. ගණන්ම ගන්න. උඹලා ප්‍රශ්න මොන જાතියෙන් හදලා එවපන්. මං ගණන් ගන්නෑ. මොකද උඹලා වැඩේම ගෙදරවල කාණ්ඩ කරන්න දෙයක් නැතුවට ප්‍රශ්න කල්පනා කර කර ඉනවා කන වැඳුම් ගෑනු වගේ. ඊට මොනව කරන්නේ? අපි නම් නෑ. අපි ඔය කවුරු හරි දෙයක් කාලා ඌටත් බැනලා
ඔය දර කොට අප්පල බලහරි අපි වැඩ වරෙන්කෝ දවසක මේ උඹට මං කියලා දෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්තිම ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ මට වැටහෙන ආකාරයට සිතුවිලි චේතනා සංස්කාර සියල්ල අනාත්ම වුණත් අපට ඒ බව වරින් වර අමතක වේ. එබැවින් ඒවා මම මගේ කරගනි. මේ අනාත්මය වඩාත් තහවුරු කරගත හැක්කේ අනත්තානුපස්සනාව වැඩිමෙන්ද? නෑ භාවනා නොකර සිටීමේ. හිතලා කරන හැමතැනම මම ඉන්නවා, හිතලා කරන හැමතැනම සංස්කාර තියෙනවා, හිතලා කරන හැමතැනම චේතනා වේදනා තියෙනවා. ඉබේ වෙන තැන මොකක්වත් නැහැනේ. ඉතින් අර කරන තැනilla ඉබේ වෙන තැන මාරුවීම අල්ලන්න බෑනේ. ඒ නිසා සක්මන් කරනකොට ඉබේ යන්න අරින්න. හුස්ම ගන්නකොට ඉබේ යන තැනට කියලා බලන්න පුළුවන්. එතකොට මමෙකුත් නැහැ, සංස්කාරත් නැහැ, චේතනත් නැහැ, මනස්කාරයත් නැහැ. ඉතින් ඒකට බයයිනේ අපි දරුවෙක්වත් අතහැරලා දාන්න කැමති නැහනේ. උකුලේ ගන්නගෙන මුළු මේ බඩතුලේ ගන්නගෙන ඉන්නනේ කැමති. දරුවා ගිහලා සෙල්ලම් කරනකොට අපි කැමති නැහනේ. වල් සත්තුන්ගේ එහෙම කන්නේ. උන් දොරට වැදුවට පස්සේ ආයෙන්න දෙන්නේ නැහැ බැටවුන්ට. ඉතින් උන් හැදෙන්නේ හොඳ ශක්තිමත් උන් විතර. අපේ හැදෙන්නෙම සෙවලියෝ විතරමයි. ඒ මොකද මේ මුන් කුල්ලෙන් වහලා මුල්ලේ තියලා හදලා තියෙන දරුවෝ. යන්න අරින්න ඕන තල්ල කඩා ගන්න. අපේ අප්පච්චි කියලා තිබුණේ ඔකයි බෙල්ල උඩ තුවාල වුණොත් මිසක මං ගණන් ගන්න හොඳටම තන්නවා. බෙල්ලෙන් උඩ විතරක් තුවාල වුණොත් පොඩ්ඩක් බෙහෙත් කරනවා. ඉතින් අම්මා කියලා තියෙන බල තුවාල කරගත්තට අප්පච්චි ගණන් ගන්න ඔළුවෙන් උඩ තුවාල වුණොත් එහෙම බලයි නැත්නම් හොඳටම ගහනවා. අත කඩා ගත්තොත් ගහනවා තව. ආයෙනසු කියලා විදා ගාවට ගෙනියන්නේ නැත්නම් අත කඩා ගත්තේ මේ හම්බ කරන ගෙදෙට්ටේට මූට තියෙන ගායට ගිහලා පොල්ල තුපදින්න ගිහලා අත කඩා ගත්තා කියලා හොඳටම තන්නවා. ඉතින් අත කඩන්න කෑ ගහන්නේ අපි. අඬල බෑ ඇඬුවොත් අප්පච්චි ගහනවා. උඹලා එහෙම නෙවෙයිනේ මේ ඕඩි කොලොන් වටේ තියලා එහෙම නැත්නම් මේ ඩිස්ඉන්ෆෙක්ටන්ට් තියලා දරුවෙකුට විෂ බීජයක් පෙන්වන්න නැතුව පොලිතින් රෙද්දක් පෙන්වන්න නැතුව පිහියක් පෙන්වන්න නැතුව දරුවෝ හදනවා. අනේ උපින්න පූල් ගෙඩි වාගේ පිපුරලා පෙන දාලා මැරලා යනවා. හිත භාවනාවත් එච්චරයි. භාවනාවත් එච්චරයි. ඒක නිසා ඒවට ඒ කඩප්පුලි යන්න අරින්න ඕන. ගිහිල්ලා වරද්ද ගන්න නැතුව ආවොත් හරි දක්ෂයි. ඉතින් ඒකට ආර්ය පරියේක විපස්සනා වෙදී අපිට කාටවත් කවුරුත් කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. යන්නේ එකන වග කියා ගන්න. හැබැයි එයා බෙදා ගන්නවා. ගියා තල්ල කඩා ගත්තා. ගියා බෙල්ල කඩා ගත්තා. ඒකට අපි දන්නවා අනික් අයටත් ඒක පරිශ්‍රණයක් වෙනවා. ඉතින් ඒකට ලොකු ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ තමයි අනත්තානුපසන නෙවෙයි. භාවනා කරන කාය ජීවිත নিরপেক্ষ භාවය තියාගන්න. කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා විසුද්ධි මාර්ගයේ ලියලා තිනවා. නවහකාරේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියන තැන මේ වැඩේට යනකොට එන්නම් කියලා යන්න එපා. යන්යන් කියලා බලයන්. මගදී මරණොත් කරන්න දෙයක් නැහැ. ඒක නිසා ආයෙත් ප්‍රශ්න තුනටම උත්තරේ ඒකම තමයි. එහෙමයි. බොහොමකින් ස්වාමීන් මට හරියට සිද්ධරෝම් බයිනකොට අම්මපා. ওই ටික තියලා තමයි කමල් කර ඇටි උඹටම කියන්නේ දීලා. එහෙමයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කමල් යාළු කරගන්නේ මට වැඩි ඇත්තටම කමල් හොඳයි ඔය කිව්වා. කමල් අවසරයි සවන්නාද. ගෙදර ගෑනිට කියපන් මේ අලුත් ගෑනියක් ගත්තයි කියලා. හරි සවන්නාද. ඒකේ මොකද කියන්නේ? ඒකේ මට හොඳටම ෂුවර් එළියේ නිදා ගන්න තැනක් හොයාගෙන ඉරලා කියන්න සවන්නාද. එළියේ නිදා ගන්න? එළියේ නිදා ගන්න තැනක් වගේ හොයාගෙන සවන්නාද කියන්නන්නේ. නෑ උඹ කරලා බලපන් ඔය චින්තත් එක්ක යාළුණත් බලපන් ගෙදර ගෑනි මට උනත් ගන්න පුළුවන් ගෙදර ගෑනි. මට ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඒ තරම්ම උඹ කන පැරෙන්න ගහපු ගෑනි මං ඉතින් ප්‍රසිද්ධිය කියනවා උඹ ඉතින් කුටි කනවා දැම්මයින්. ඉන්නවද වෙනසේ ඇහැලත් එක්ක අහන ඉන්නවද? ඉන්න තාත්ත අනුචා. හරි ඒක අපි දෙන්නට සෞඛ්‍යයට හොඳයි. අනුචා. ගෙදර ගෑනිට ගහලා මට ලියලෙවල තියෙනවා මේ ගැහුවේ අහවල් එකට කියලා. පස්සේ ලියමුල් ගන්නද ඔක්කොම ගෑනිට අහුවිලා ගෑනි කියනවා මේ මිනිහා බාන්තර එක පැත්තක් බෙන්ලා තියෙන්නේ. මෙන්න මේක ඇත්ත උනේ කියලා. උන් දෙන පවුල් කෑවට මමයි දන්නේ ඔක්කොම කාරණා. ඒකිට කියලා තියෙනවා බත් ටිකක් කන්න ආසයි කියලා. මේකේ පරාට හදලා දීලා. මොකද එකක් හදලා ගහලා. වටින්නේ නෑනේ එහෙම ගහන්න. මහා ලොකු මේ භාවනා කාර්යෝ වේ. ඔය ස්වාමීන් කියන්නේ අවුරුදු ගානකට වෙච්ච අහකට කොහෙද යකෝ? අහකට නෑ මට ඕවා මතක ඉන්නවා ගලේ කෙටුවා වගේ. උන් දෙන්නම ආව වෙලාව මම පල්ලෙයද කිව්වා දෙනක ඉස්සරහා. ගෑණි වෙලේ කියනවා ඊට පස්සේ නෑ භාවනා කරන්න ඔබ වහන්සේ අපේ පුද්ගලික කුණු ප්‍රසිද්ධ උසාවිය හොදනවා කියලා. ඒකට තමයි අපි යාළුකම ආයේ වෙන මොනවද? ඒ නිසා ආපන් චින්තයෙන් කැමතිද කියලා? හරි අපි යනවා ඊගා. අවසරයි සන්ත ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මගේ ජීවිතය සහ සතිමත් බව පිළිබඳ හෙළිදරව්වක් කිරීමට අවසරයි. මම කාම ලෝකයේ ගැහැණු කැමැති සියලුම දේට ඊටමත් ප්‍රිය කරන කෙනෙක්මි. සතිමත් බව පුරුදු කිරීමට ආරම්භ කළ මුල් අවදියේ හිත පිට යාම මගේ කැමැත්ත අනුව අරමුණු වලට ගිය අතර එය ප්‍රශ්නයක් ලෙස සහ මා ගැනම කලකිරීමක් ඇති වූ අතර දැන් එය වෙනස්ය. දැන් මගේ මූල කර්මස්ථානයේ හිත පිට ගිය ඕනෑම තුච්ඡ තැනක සිට මූල කර්මස්ථානය දකිමි. සතිමත් බව තුලින් මගේ පෞරුෂය වෙනස් වී නැති අතර එය බාරගෙන එය සමග සතුටෙන් ජීවත් වෙමි. තෙරුවන් සරණයි. මේක දිගට ගිහලා අන්තිම මරණ චිත්තක්ෂණයේ කැමැතිම නැති වෙලාවෙනේ. මගේ මේ යන්නේ අන්තිම හුස්ම කියලා බුදුරජාණන් වහන්සේ රාහුල පුංචාමරණ කියනවා චරිමක පස්සාතපි ඥානතෝ නිරුද්ධಂತಿ කිය. මට මේ යන්නේ අන්තිම හුස්ම කියලා මේ මරණ වෙලාවේදීත් දැක ගන්න පුළුවන් තරමට යනකම් ඕක යනවා. ඒක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. අපි දැන් පුංචි දේවල් කරනකොට අරමුණ බලනවා. ටිකක් ලොකු දේවල් වලට හිත පිට ගියාම අරමුණ බලනවා. ගිහිල්ලා අවසානයේ මරණ චිත්තක්ෂණයේදී පවා ඒක සෝතානුදත්ත සූත්‍රයේ කෙලිම දේශනා කරලා තියෙනවා. සුතා දතා පරිසිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජා මට්ටමන සතිය වැඩුවා නම් මරණ චිත්තක්ෂණයේදී සතිය තමයි සුගතිකට ගිහිල්ලා දානවා. හිතා ගන්න බැරිලු මෙච්චර මරණ දුකකටපත් වෙලා කලබල වෙලා තියේදිත් මගේ හිත හොඳ තැනට ගියේ කොහොමද කියලා ගිහිල්ලා කල්පනා කරනවලු යකෝ මේ මට මරණයේදී මෙච්චර තක්කමුක්ක වෙලා දැන් මේ සුගතියක් තේරුනේ කොහොමද කියලා. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ. එයාට සතිය උපදිනවා. ඊටාම අමාරුයි. ඒතකොට හිතනවා මං ගිය ආත්මේ සතිය වඩතේ නිසා අමලියේදී කරදීරේදී අනිවාර්යයෙන්ම සතිය පෙරගමන් කරු වෙනවා. ඉතින් ඒ නිසා ඒ තමන්ට කිසි කෙනෙක් ළඟ නෑ වැරදි නැති කරපු ජීවිත. හැම කෙනාගම අතීතේ බැලුවොත් 7 අවුරුද්දක් පරණදී අසුචි වලක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට ගියාට ප්‍රශ්නයක් නෑ. ඒකට ගිහිල්ලා අරමුණ බලන්න පුළුවන්ද? අරමුණේ ඉඳලා එන්නෙත් මූල කර්මස්ථානෙට නම් බැලීම පිනක්. බැලීම දියුණුවක්. ඉතින් ඒ නිසා ඒව හෙලි කරන්න පුළුවන් වෙලාව තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒව හෙලි කිරීම තමයි විශ්වාස පරමාඥාති කියලා කියන්නේ. අපි තියෙන ලොකුම ඥාතිත්වය තමයි විශ්වාසය. අපි දන්නා මේ කවුරක්වත් මේක වැරදියට පාවිච්චි කරන්නේ නැහැ. අපි මේ කරන්නේ සුද්ධියක් බලාපොරොත්තු නැතුව කාටවත් මඩ ගහන්න ඕ මේ නිඳා කරන අදහසක් නැහැ. එහෙම තියෙන හැම වෙලාවෙම මම ඉන්නවා. ඒ චේද්දිත් අපි සත්පුරුෂයන් ඉදිරියට හෙලි කරනකොට ඒවට වසන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒක පුංචි පොතේ අපිට කියලා දුන්නේ මෙතන තුනේ පන්තියේදී විතර ලෝකේ තියෙන ඕනෙම වසක්, ඕනෙම විසක්, ඕනෙම ජරාවක් හිරේලියට දාපු ගමන් කොම්පෝස්ට් වෙනවා. ඕනෙම කුණු මුල්ලේ වසක් විසක්, ලේ, සැරව ඕනෙම දෙයක් හිරේලියට දාපු ගමන් ඒක කොම්පෝස්ට් වෙනවා. යෝගේ සත්‍යාලෝකයට මොන කුණක් දැම්මත් හොඳ ඓන්ද්‍රිය පොහොරක් හැදෙනවා. කොම්පෝස්ට් තමයි ලෝකේ තියෙන හොඳම ඓන්ද්‍රිය පොහොර. ඉතින් ඕක මම කියනවා දැකලා ගොඩින් මහත්තයා රට ගිහිලා කියලා තුණා අපේ ඉන්නවයි කියලා මේ භාවනා ගුරුවරයෙක් එයා මේ තමන්ගේ වැරදි වලින් කොම්පෝස්ට් හදන්න දන්නවයි කියලා. හැම දෙයකම සතියට ආලෝකයට දාන්න. ඒකට තව කෙනෙකුට කියන්න බණක් ඉතුරු වෙයි. වැරදි නැති කෙනෙක් ලෝකේ හොයන්න යන්න එපා. නමුත් මේ වැරදි ඉක්මවන කෙනෙක්, වැරදි වල එහා පැත්ත දකින්න කෙනෙක්, සතිය දකින්න කෙනෙක් දැක්කනම් ඒක බුද්ධ පුත්‍රයෙක් තමයි. බුද්ධ දුහිතෘකාවක් තමයි. බුදුජානනාංශයේ කෙලින්ම ආමන්ත්‍රණය කරනවා ශාක්‍ය පුත්‍ර කියලා. අනික් කට්ටිය අතින් අල්ලන්නත් අපිරිය බුදුහාමරට. මොකද පවුමනේ සමාදන් වෙන්නේ. කරන්නේම මේ අකුසල සමාපatti. හොඳ දේ නෙවෙයි. හොඳ දේ තමයි පව් වෙච්චව කියාපාන එක නෙවෙයි. නමුත් Taman දන්න ඕනෙම තුච්ච වෙලාවක තුච්ච පිළිහිමක ඉඳලා මූල කර්මත්තනේ බලන්න පුළුවන්. ඒක මානව අයිතිවාසිකම. ඒකට මම සතිපාසලේ පොතේ දැම්මේ මේක මේ අපිට හම්බෙච්ච ජන්ම දායාදයක්. අපි කොච්චර කෙලසිලා ඉඳද්දිත් වඩන ලද සතිය දිහා මූල කර්මත්තන් දිහා බලන්න පුළුවන්. සතිය දන්නේ නැති කෙනාට ඒ වරේ නෑ. දන්නේ. ඒ නිසා අපි දන්න පුළුවන් කෙනෙකුට කියලා දෙන්න ඕනේ විවේක වෙලාවේදී හිත තියෙන තැන බලපන්. ඒකට කලබල වෙලාවේදී එතන හිත තියාගන්න වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි භාවනාව කියන්නේ. ඇත්තටම කියන්නේ පැවිද්ද කියන්නේ ඕක, තපස කියන්නේ ඕක. එහෙම නැත්නම් වැරදි මග අරලා වැරදි නැති තැනකට ගිහිල්ලා මෛත්‍රී බුදුහාමර දැකලා ඒ භික්ෂු භාවයෙන් පැවිදින එක නෙවෙයි. අපි යනවා ඊගාවෙකට මේ කම. එහෙමයි සංස අවසරයි. අද දවසේ අවසාන ලිඛිත ප්‍රශ්නේ බණ අසන විට මාර්ගඵල සිතක් යන බව අසා ඇත.
පරයන්කේදී විදර්ශනාවෙන් ආනාපාන සතිය කරගෙන යන අතරතුර මාර්ගඵල සිතක් ඇතිවිය නොහැකිද? නෑ ඒක ඇති විය යුතුයි ඇති වෙනවාමයි ඇති වෙන්නේ නැහැ කියලා කියන්න අපිට බෑනේ. ඉතින් හිත දන්නේ බණ අහන වෙලාවද නැති වෙලාවද කියලා වයි මේ බෞද්ධාංකාරය වලට දාගත්ත දේවල්නේ. හිත නිවන් දකින්නේ කොයි වෙලාවකරි තමයි. ඉතින් ඒක බණ වෙලාවදී බෑ බුදුරජාන්සේ නිබ්බානට ප්‍රවිෂ්ඨ වෙන පස්පොලක් පෙන්ලා තියෙනවා. බණ කියනකොට බණ දේශනා කරනකොට පිළිත් කියනකොට සමත වන්නකොට විපස්සනා වන්නකොට. පංචෛ භික්කවේ මන ద్వාරානි කියලා. විමුක්ති ద్వාර. විමුක්ත ආයතන පහත් පෙන්ලා දීලා තියෙනවා. බණ කියනකොට බණ දේශනකොට පිළිත් කියනකොට සමත වන්නකොට විපස්සනා වන්න. ඒ වෙලාවෙ වෙන්නේ නැහැ කියලා ඉතින් කියන්න අපිට අයිතියක් නැහැ. ඔය ඔක්කොම බුද්ධඝංකාරණගේ කුණුහරුප ප්‍රශ්න. බුද්ධාම දන්නේ නැති එකට ওই ප්‍රශ්න නැහැ. ඌේ කරගෙන යනකොට ගලක පය හැප්පුණාක ඩොං ගාලා නිවන් දකින්න. අපේ කට්ටිය නිවන් දැක්කත් ගල අරගෙන බලන මුග්ගිය අම්මට මේක තමයි හැප්පුණේ කියලා ඌට ගලට බැනලා අයියෝ මණික් ගලේ පය වැදුනට කන ඇඳලා ගනීද කියලා දීලා තියෙනවා ඉවරද උඹ? අවසරයි සන්නස. ඔව්. කමල් ඉවරද? එහෙම සාස මේ පැත්තෙන් ඉවරයි. තව තියෙන ප්‍රශ්න තියාගනින් අපි හිතානින්ද මරණ එක නැහැ අලුත් අවුරුද්දේ මෙහෙන් එනවා එක්කෝ. සන්නස මේ අද ධර්ම සාකච්ඡාවට අදාළ ප්‍රශ්නයක් කියලා මම හිතන්නේ. මේක අරමුණක් සන්නස මෙනෙහි කරනකොට මේ මගේ අත්දැකීමක් තියෙනවා. ඒ අරමුණ මෙනෙහි කිරීම කියන්නේ නාමකරණය විතරක්. නාමකරණය නාම මාත්‍රයේ තුලම විතරක් ආනිසංස 3ක් මම අත්දකිනවා. ඒ කියන්නේ ඒ මෙනෙහි කිරීම තුලින් අරමුණක් අඳුනා ගැනීම සහ Taman තුලට නතු කරගන්න පුළුවන්කම තියෙනවා ඒ අරමුණ. දෙවෙනි කාරණාව නාමකරණයෙන් අරමුණේ වේගය අඩු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒක ගැන කිව්වොත් සනද අපි කෙනෙක් අඳුරන්නේ නැති කෙනෙකුගේ නම කියලා කතා කිරීම තුලින්ම ඒ කෙනා අපි තුලට මේ නතු වෙන ගතියක් තියෙනවා. එතකොට තරහින් කෙනෙක් අපිට ගහන්න හරි මරන්න හරි එනකොට එයාගේ නම කතා කරොත් එයාගේ අර එන වේගය අඩු වෙන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ තමන් දකින අරමුණ මෙනෙහි කිරීම එහෙම නැත්නම් නම් කිරීම තුලින්ම ඒකේ වේගය අඩු කිරීමකුත් තියෙනවා. ඒක දෙවෙනි කාරණාව. එතකොට තුන්වෙනි කාරණාව ඊටමත් විශේෂ යෝගාවචරයේකට ඒක තමයි සවන්නත මේ නාමකරණය තුලින් අරමුණක් වෙන්කොට හඳුනා ගැනීම සහ ඒ බලන අරමුණේ ගැඹුරට අරමුණේ අංග ප්‍රත්‍යංග වෙන්කොට හඳුනා ගැනීම ඒක ඊටමත් සුවිශේෂ යෝගාවචරයේකට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ නාමකරණයෙන් විතරක්. එහෙම නැත්නම් මෙනෙහි කිරීමෙන් විතරක් කියන කාරණාව ඒක මම දකින සාමාන්‍ය ඵලයක් හැටියට ඒක තමයි මට මෙතෙන්දී කියන්න ඕන වුණේ. ඊළඟ තව කාරණාවක් මට තියෙනවා මේ අපේ විමල බුද්ධයාස්ම කිව්වා මේ ගොඩාක් දැන් අර වැඩ අපේ නිස්සාරණ වනේ යන වැඩ පිළිබඳව ඇත්තටම මේ වැඩ ගොඩාක් සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ අපේ දැන් ගොඩාක් පරණ බඩු වලින් කුටි වලින් අයින් කරපු ගොඩාක් පරණ බඩු වලින් තමයි අපි කියන්නේ අපේ අර ස්වාමීන් වහන්සේලා ඒවා වැඩට පාවිච්චි කරන ගොඩාක් හොඳ කැබිනට් ගහලා තියෙනවා. ඒවා ඔක්කොම විසිකරන බඩු වල තමයි අපි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය වෙන ආරණ්‍ය වල මං හිතන්නේ ඒ වගේ දේවල් අලුතෙන් බඩු ගෙනත් දා ගන්නවා මිසක් පරණ දේවල් පාවිච්චි කරලා අලුත් කරලා ගන්න ගතියක් දකින්නේ නැහැ. නමුත් නිස්සාරණ වනේ දැන් මෑතක ඉඳන් ඊටමත් හොඳ වැඩ කොටසක් යනවා. පරණ බඩු පාවිච්චි කරලා අපි ඒවා නැවත අලුත් කරලා ගන්න තත්ත්වයකටපත් කරලා තියෙනවා. ඊටමත් ඒක ආඩම්බර වෙන්න ඕන අපි සංඝයා හැටියට. ඒක මං හොඳ දෙයක් හැටියට දකිනවා. එච්චරයි මට කියන්න තියෙන සාන්නස. ඔය ඇත්තට මේ අපද්‍රව්‍ය කළමනාකරණය ලැබිච්ච අතිරේක ලාභයක්. ඉස්සර ඔක්කොම ඉඳුලුයි, කැඩිච්ච පුටු බංකුයි, ගස්කොලයි ඔක්කොම එකට දාලා විකුණා ගන්න බැරුව හරි කරදරයකටපත් වුණා. ඉතින් මේක හදන්න ගියාම මට නම් වශයෙන් කියන්න මතක නැහැ. කීප දෙනෙකුට මං කිව්වා මේ අපද්‍රව්‍ය එක කඩදාසි එකට දාපන්. කාඩ්බෝඩ් එකට දාපන්, වීදුරු බඩු එකට දාපන්, පිත්තල බඩු, යකඩ බඩු එකට දාපන්. දාපු ගමන් මේ පුතුමාකාර වටිනාකමක් තියෙනවා. ඉන්දුල් ටිකෙන් ඔක්කොම බයෝගෑස් ආයතනයයි. කාඩ්බෝඩ් කෑලි වලින් ගොඩාක් වැඩ ගන්න පුළුවන්. ලී කෑලි වලින් පුච්චන එක විතරක් නෙවෙයි. යකඩ කෑලි වලින්. ඉතින් තාමත් මට පේනවා
වැඩ ගන්න පුළුවන් දේවල්. හැබැයි හොඳක් තියෙන්නේ ගෙනල්ලා දාන්නේ දැන් දානශාලාව ඉස්සරහට. ඉතින් ඒතකොට දකින්න කෙනාට ඒක අරන් ගිහලා කරතයි මේකට මම කියන්නේ දෙවෙනි කසාද කියලා. පළවෙනි කසාදේ නැකත් බලලා පෝරුවේ තියලා හැදුවට විසිකරපු වඩුව අරගෙන ඉවලා පාවිච්චි කරන පාන්සකූලේ දෙවෙනි කසාදේ. ඒක මගේ පොඩි කාලේ ඉඳලම තිබුණ එකක්. කවදාකවත් මොනවක්වත් විසි කරන්න හිතෙන්නේ නැහැ. අපිට හදලා තියුණා අපච්චි පුංචි කාලේ ලටපට බොක්ස් කියලා එකක්. ඉතින් කැඩිච්ච බැටරි කෑලි, වයර් කෑලි, සෑන්ඩ් පේපර් කෑලි හැමදේම ඕකේ තියෙන මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හැබැයි මගේ පෙට්ටිය අත ගන්න දෙන්නේ පොඩි අයියට. පොඩි අයගේ පෙට්ටිය වෙනම. අපි ඔක්කොට ඊට පස්සේ මම අක්කලාගේ දුවලටත් ලටපට බොක්ස් හදලා දෙනවා. මොනවා හරි කෑලි ගෙනත් දාගෙන ඉන්නවා. ඒවල් අස් කරන්න ගියාම 7-5ක වටනාකම නැහැ. හැබැයි ඒක තමයි අපේ බූදලේ. ඉතින් ඒක සංඝයාට පුරුදු කරනවා නම් සංඝයා කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නේ මේ සමාජයේ විසින් අහක දාන හැමදේම ප්‍රතිචක්‍රීකරණය කරලා සමාජයටම යමක් දෙන කැලේ වගේ දෙයක්. මේ කැලේ අහ කියන වැස්ස නතර කර ගන්නවා. අවුව නතර කර ගන්නවා. හුලඟ නතර කරගෙන මනුස්සයට ඔක්කොම ලැබලා දෙනවා. ඉතින් සංඝයා දන්නවනම් සිව්පසෙන් යැපෙන්න සංඝයා දෙන ආදර්ශයේ ඒ ගල්දුවේ පඬිස්සංශි දැහැටි කුරුටි ඔක්කොම විසිකරනේ ඔක්කොම අරගෙන කපල සිවුරු ගැටේට දාන්න පොඩි බත්තට හදලා තියෙනවා. කවුරු යාප මේක දෙනවා. අපිට දැහැටි කුරු විසිකර ගන්න තරක් නැහැ. උන්වහන්සේ විසිකරන්නේ නැහැ. දැන් මොන දෙයක්වත් විසිකරන්න එපා. අඩු ගානේ අසුචි මූත්‍රා ටිකවත් විසිකරන්න එපා. ඒක විසිකරන මනුස්සයට වෙනම කක්කුසි අවශ්‍ය වෙනවා. ඒකෙමුත් වැඩ ගන්න ක්‍රමයක් බුදුහාමුදුර අපිට කියලා දෙයක් නැති එකක් නැහැ. අනිත් එක මෙනෙහි කිරීමෙන් ලැබෙන ආනිසංස 3ක් සමාදන් වුණා. හතරවෙනි එක තමයි බුද්ධ ආගම විදුහුරුයි කියන්නේ මෙනෙහි කිරීම නිසා තමයි. මෙනෙහි කරලා බැලුවොත් කාටත් එකමයි පේන්නේ. කොච්චර බැලුවොත් එකයි පේන්නේ. ඔච්චර විද්‍යාව කියන්නේ. විද්‍යාව වෙන මොකක්වත්ම නැහැ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. කවුරු කරුවත් එක ප්‍රතිඵලයි. 3 4 5 පොත් බැීම කරන්න පුළුවන්. මෙච්චරලා සතිය තිබ්බා මෙච්චරලා සතිය නැහැ. මේකේ සතිය තිබ්බේ කියලා Tamanට ලියන්න පුළුවන්. ඒ බුක් කීපින් එක නැතුව තමයි අපි මේ සංසාරේ ගත කරලා තියෙන්නේ. වෙන විදිහට කියනවා අපිට මේ හම්බෙච්ච අන්තරේ හෑන්ඩ් බුක් එක නැහැ. අත්පොත නැහැ. මෙනෙහි කරනකොට අපිට අත්පොත හම්බ වෙනවා. මේක මෙනෙහි කරොත් මේක වෙනවා. මේක මෙනෙහි කරොත් මේක වෙනවා කියලා. ඉතින් ඒ වගේ ආනිසංස රාශියක් තියෙනවා. ඒක ලියලා තියෙන්නේ Insight and Calm කියන පොතේ. මට ඒ පොතේ නම මතක නැහැ. මුල් පරිච්ඡේදයේ මහසීසයිඩෝ ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම නිසා බටහිර ලෝකයට බුද්ධ ධර්ම ගිය ඇති. ඊශ්‍රායල් කාර්යයක් ලියලා තියෙනවා. පුදුමාකාර ගැඹුරකට ලියලා තියෙනවා. දැන් අවුරුදු මම හිතන්නේ 50කට විතර ඊශ්‍රායල් වෙන්නේ. මේ මෙනෙහි කරන මයි ළඟට ඉන්නේ මේ පේනවා මේ දකින්න මේ ඇහෙනවා මේ කරනවා කියලා මේ මෙනෙහි කිරීම තුලින් පොත් ලැබීමක් අපේ චරිතේ කියවීමක් වෙනවා. ඕන කෙනෙකුට කරුවොත් එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකේ මේ මෙනෙහි කිරීම නිසාම බුද්ධ ධර්ම විදුහුරු වෙලා බටහිරට බුද්ධ ධර්ම ගියේ ওই මෙනෙහි කිරීම කැබේ නිසා. අද ඉන්නවා පෙරේත දෙන්නෙක් ලෝකේ මහචීසාරට බොරු කියවි කියලා උගන්වන්නේ. ඒ දෙන්නම කරන්නේ සමතේ. විනාශ කරනවා. ඒගොල්ල කියන මහචීසාරට බුද්ධ ධර්ම විනාශ කරයි කියලා. මහචීසාරට කිව්ව මොනක්වත් නෙවෙයි එනේ දේ මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කළා පොත් ලැබීමක් කරා. ඒක තමයි දන්නවා තමන් කවුද කියලා. ඉතින් මේ වගේ ආනිසංශ 3යි ওই කියපු 2යි දාලා කමල් උඹට ලියන්න පුළුවන්ද? අවසරයි සායනාස. දැන් මේ අපේ මේ චන්දික මොකද්ද විමුක්ති. කාරණා 3ක් කිව්වා මාත් 2ක් කිව්වා මත් මොනවා ටිකක් දාලා ලියපන් රචනය. try එකක් දෙන්න සායනාස. මම ලියලා තියෙන සන අවසරයි සන මම ලියලා තියෙන එකට මම කාරණා තුනට මම ලියලා දෙන වාතාව. හරි ඒක යවන්න මේ ෆොටෝ කරලා කමල්ට. ඒකට මම දාපු දෙක තමයි මේක විදුහුරු උනේ මෙනෙහි කිරීම නිසා පොත් ලැබීමක් වෙනවා. මම කවුද කියලා මට තේරෙනවා මෙනෙහි කරොත්. ඒකේ හොඳ නරක ભેදයක් නැහැ. ආන්නේ ටික දාලා නිකන් බලන්න මෙනෙහි කිරීම නිසා අපිට සිද්ධ වෙන ආනිසංස ශ්‍රමණ ඵල. නංගි ඇවිල්ලා ඉන්න මොකද කියන්නේ? මේක අත ගාපු ගමන් නංගිට පණිනවා. එච්චරයි කමල්. එම්මයි සාංශ මේ පැත්තෙන් මුකුත් වාර්තා තාම නැහැ සම්දාස ඉවරයි. එන පාලි කුටියට මයික් දෙනවා. අවසරයි සයන්ස්. අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. දවසේ
මේ කාලේ වෙන් වුණේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන්. ඒ කාලේ දැන් නිමා වුණා. සම්බන්ධ වුණේ අතිපූජනීය නාථගණ නායක ස්වාමින් වහන්සේ මුලසුනේ වඩා හිඳුවාගෙන පූජනීය මහා සංඝරත්නය සම්බන්ධ වුණා. යෝගාවචර පිරිස දෙස් විදෙස් සදහැ ඇති පිරිස ගුණින් සම්බන්ධ වුණා. මෙසේ සම්බන්ධ වූ ඒ ධර්ම සභාවක පූජනීය අපේ නායක මාහිම්පාණන් වහන්සේ වෙතට ගෙනපු ධර්ම කාරණා තමන්ගේ අත්දැකීම් ඒවා ඉදිරිපත් කර අවස්ථාවේ ඒත් හැම දිනාට ප්‍රයෝජනවත් විදියට ඒ කරුණු විස්තර කරමින් මේ නායක මාහිම්පාණන් වහන්සේ පින් සිද්ධ කරගත්තා. ඒ පිණුත් අප සෑම විසින් සම්බන්ධ වෙලා සාකච්ඡා කරමින් අත්පත් කරගත්තා වූ සීල පිණුත් අපටත් ලෝවැස් සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනා තබාගෙන මෙසේ පින් දෙමු. ittavata jammi sambatan punya sampadaං